ඉතින් අද දවසේදී ඉතින් අපි සම්බන්ධ කරගන්නට උත්සාහ කළේ ඒ සේවයේ ඉන්න ප්‍රධානයා අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය WART වික්‍රමාරච්චි මහතා. ඉතින් එතුමා තමයි අද දවසේදී අපි සම්බන්ධ කරගන්නට උත්සාහ කළේ මේ පිළිබඳව කතා කරන්නට. මොකද අපි ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වෙන අපනයන ක්‍රමවේද සාකච්ඡා කරගෙන ආවහම සහ ඒකට අවශ්‍ය පසුබිම් පිළිබඳව අපි පසුගිය දවස්වල කතා කරා. ඉතින් එහි ප්‍රධාන අංගයක් බවට පත් වෙනවා දැන් ඔබට තේරෙනවා මේ ශාක නිරෝධායනය කියන එක. ඉතින් අපි එතුමාව සම්බන්ධ කරගන්නට උත්සාහ කරේ. ඉතින් එතුමා ගිය සතියේ වෙනකොටත් අසනීප තත්ත්වෙන් හිටියා. අද උදෑසන වෙනකොටත් අපි බොහොම උත්සාහයක් ගත්තා. අපි විතරක් නෙමෙයි එතුමාත් ඊටම උත්සාහයක් ගත්තා අසනීප තත්ත්වයේ උඩ ඉඳගෙන අපිත් එක්ක මේ කටයුත්තට සහභාගී වෙන්න. ඉතින් කියන්නට කනගාටුයි බොහොමත්ම කනගාටුයි එතුමාව මේ මොහොතේදී සම්බන්ධ කරගන්න නොහැකි වෙනවා එතුමාගේ තියෙන අසනීප තත්ත්වයේ හේතුවෙන්. ඉතින් අද දවසේදී අපි ඒ වැඩසටහන පවත්වීමට නොහැකි වීම පිළිබඳව ඔබට කනගාටු ප්‍රකාශ කරනවා. හැබැයි අපි අනිවාර්යයෙන්ම ලබන 28 බ්‍රහස්පතින්දා අපි සම්බන්ධ කරගන්නවා ආචාර්ය RT වික්‍රමාරච්චි මහතා අතිරේක අධ්‍යක්ෂ ජාතික ශාක නිරෝධායන සේවයේ. එතුමාගේ සේවය අපි අනිවාර්යයෙන්ම ලබා ගන්නවා. අපිට අවශ්‍ය වෙන්නේ ඒ හා සම්බන්ධ ශාක නිරෝධායන හා සම්බන්ධ තීරණ ක්‍රියාකාරීත්වය පැහැදිලි කර හැකි උපරිම හොඳම සම්ප්‍රදායකත්වය ලබා ගැනීම. ඒ නිසා අපි උපරිමයෙන් උත්සාහ කරන්නේ එතුමාව සම්බන්ධ කරගන්නට. ඒ නිසා අද දවසේදී කනගාටුවෙන් කියන්නට සිද්ධ වෙනවා එතුමාව සම්බන්ධ කර ගැනීමට නොහැකි වෙනවා. හැබැයි ඔබ කනගාටු වන්නට එපා. මේ වැඩසටහන ඔබගේ කාලය ඉතාම වටිනා කාලයක් බවට අපි විශ්වාස කරනවා. අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අපි දන්නවා මේ වැඩසටහනකට ඔබ සහභාගී වෙන්නේ ඉතාම අසීරුවෙන්. ව්‍යාපාරිකව ඔබ ඉතාම කාර්ය බහුලයි. ඔබගේ කාලය කියන්නේ මුදල්. ඔබගේ වෙලාව කියන්නේ මුදල්. ඔබගේ වෙලාව කියන්නේ කළමනාකරණය. තා විශාල තීරණ ගන්නා කොටසක් ඔබ. ඒ නිසා ඔබේ කාලය අපට ඒවන්න සූදානම් වෙන්නේ නැහැ. මේ වැඩසටහන ඉතාමත් හොඳින් මේ පුහුණු වැඩසටහනේ අන්තර්ගතය සකස් කරමින් මෙහි ප්‍රධාන පුහුණු කරු ලෙස අපිට කටයුතු කරේ සනත් බණ්ඩාර මහත්මයා. අපරාණ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංවේදන අංශයේ ව්‍යාපාර ප්‍රවර්ධන අංශයේ උපදේශක අපේ සනත් බණ්ඩාර මහතා තමයි මෙහි ප්‍රධාන සම්ප්‍රදායකත්වය අපිට දෛනන්දින ලබා දුන්නේ. ඉතින් එතුමාව අද දවසේ අපි සම්බන්ධ කරගන්නවා. මොකද හේතුව අපි කොහොමත් මේ වැඩසටහන අවසන් කරන්නට බලාපොරොත්තු වුණේ මිලකරණය සම්බන්ධ. මිලකරණය සම්බන්ධයෙන් අවසාන වැඩසටහන පවත්වලා තමයි අපි අවසන් කරන්නට සූදානම් වුණේ. හැබැයි අපිට ඒ අතරතුර යනකොට අපි තවත් වැඩසටහනක් එකතු කරන්නට අපිට සිදු වුණා. ඒ තමයි ඔබට ඇතිවෙන ගැටලු. මේ ක්‍රියාවලිය තුළ ඔබ මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු සහ ඒවා නිරාකරණය කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව වැඩසටහනක් ඇතුළු කරන්න සිද්ධ වෙන බව අපිට තේරුණා. ඒ නිසා අපි මේ වැඩසටහන ඇතුළු කරනවා කොයි මොහොතක හෝ කියලා තමයි හිතාගෙන හිටියේ. ඉතින් අපි අද දවසේ සූදානම් වෙන්නේ අන්න ඒ වැඩසටහන. මොකද හේතුව මේ වෙනකොට අපිට ඉතා විශාල ගැටලු ගොඩක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඊයින් ප්‍රධාන ගැටලු ටික තෝරගෙන ඒකම මෙන්න මේවා තමයි තවදුරටත් ඇති වෙන්න පුළුවන් ගැටලු කියලා පිළිබඳව අද දවසේදී සාකච්ඡාවක් කිරීමටයි සූදානම් වෙන්නේ. හොඳයි. ඒකම මතක් කරන්නට කැමති අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් APP දිස්නා මෙනවිය, ඒ වගේම අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් සංවර්ධන, ඒ වගේම අධ්‍යක්ෂ සංවර්ධන මේ සියලු මහත්මීන්ගේ ඉතාමත් වූ කැපවීමෙන් උනන්දුවෙන් සහ මඟ පෙන්වීම යටතේ තමයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංවේදන අංශය සහ පුහුණු මධ්‍යස්ථානය ඒකාබද්ධව මේ වැඩසටහන ක්‍රියාත්මක කරමින් පවතින්නේ. ඉතින් අධ්‍යක්ෂ ජනක ලින්දර මහතා ඊටාම සමීප සම්බන්ධතාවයක් අපිත් එක්ක පවත්වමින් මේ කටයුතු මනාව අධීක්ෂණය කරමින් පවතිනවා. සහකාර අධ්‍යක්ෂ සංවේදන අරුණ දිසානායක මහතා සියලු සංවේදන කටයුතු බාරව කටයුතු කරමින් පවතිනවා. ඒකම ඔබ දන්නවා මේ වෙලාවේ මේ වැඩසටහන Zoom ඔස්සේ ඔබ සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් ඒ සහ සම්බන්ධ කිරීමේ සියලු කටයුතු අපේ තාක්ෂණ නිලධාරී ගාය ජයතිලක මහත්මයා මේ වෙලාවේ අපිට සම්බන්ධතාවය ලබා දෙනවා. ඒක මේ වැඩසටහන Facebook ඔස්සේ මේ මොහොතේදී සජීවීව විකාශනය වෙනවා. ඒකම මීට පෙර විකාශනය වූ වැඩසටහන් මේ වෙනකොට අපේ Facebook ගිණුමේ තැන්පත් කරලා තියෙනවා, ගබඩා කරලා තියෙනවා. ඉතින් ඔබට බලන්න පුළුවන් පසුගිය සතිය වලට ගියා නම් මේ වැඩසටහනේ පළමු වැඩසටහන ශ්‍රී ලංකාවේ අපනයන ක්‍රියාවලිය සම්බන්ධ වැඩසටහනේ ඉඳන් ඉතුරු වැඩසටහන් සියල්ලම ඔබට අධ්‍යයනය කිරීමේ හැකියාව තියෙනවා. ඒකම ඔබ දන්නවා අපේ YouTube නාලිකාවටත් මේ සියලු ලින්ක් එකතු කරලා තියෙන නිසා මේ සියලු කටයුතු අපිට සම්බන්ධීකරණය කරලා කටයුතු කරලා දෙන්න අපේ ලසන්ත අබේරත්න මහතා මේ වෙලාවේ සජීවීව සම්බන්ධ වෙලා ඉන්නවා. මට පේනවා බොහොමත් ස්තුතියි ඔබ සියලු දෙනාටම. ඒකම සේවා සංස්කරණ පුහුණු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පුහුණු ඩිලාන් ලක්ෂ්මන් මහතා මට ඉහළින් ඉඳගෙන
රවි මේ වෙනකොට කොහොමද වැඩ කටයුතු ඊළඟ පුහුණු වැඩසටහන කොහොමද කවද්ද තියෙන්නේ හරියට තියෙනවද සම්පත්දායක මේ වෙනකොට සම්බන්ධ වෙලා තියෙනවද සියලු කටයුතු මනමින් සංවිධානය කරමින් අධීක්ෂණය කරමින් පවතිනවා ඉතින් මම ඔබත් එක්ක එකතු වෙන මම රවි ජයසූරිය මේ වැඩසටහන සමායෝජනය කරමි හොඳයි එහෙමනම් අද දවසේදීත් ඔබට කියන්නට සූදානම් වෙනවා ඔබගේ අර පොත ළඟට ගන්න පෑන ළඟට ගන්න අරගෙන ඉවරලා ඒ තොරතුරු ටික සටහන් කරගන්න ඒකම ඔබ අපගේ Facebook ගිණුම Department of Export Agriculture කියන Facebook ගිණුමට යන්න ගිහිල්ලා ඉවරලා follow button එක press කරලා තියාගන්න. එතකොට අපි එකතු කරන මේ වැඩසටහන විතරක් නෙමෙයි අපේ විවිධ වැඩසටහන් තියෙනවා මේ භෝග වගාව සම්බන්ධයෙන්, භෝග අපනයන සම්බන්ධයෙන්, අගය එකතු කිරීම සම්බන්ධයෙන් ඒ පවත්වන රූපවාහිනී වැඩසටහන් පවා ඔබට අපේ Facebook ගිණුම ඔස්සේ බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා follow button එක press කරලා තියන්න. එතකොට ඔබට අලුතින් මොන හරි අපි එක්කලොත් ඒ ඔබට දැනගැනීමේ හැකියාව තියෙනවා. ඒකම අපේ Telegram සේවාවත් දැන් ක්‍රියාත්මකයි. Telegram සේවාවේ link එක මම හිතන්නේ මේ යන අතරතුරත් අපි ප්‍රදර්ශනය කරනවා. ඒකම ඔබට බලා ගැනීමේ හැකියාව තියෙනවා. Facebook ගිණුමට ගිහිල්ලා බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒකම මේ දවස්වල තියෙන විදුලි විසන්ධි වීම ඒ වගේම අන්තර්ජාල අවහිරතා මේ සියල්ල නිසා මගදී අපි ඔබත් එක්ක වෙන වෙලා ගියොත් අපි සම්බන්ධතාවයේ ගිලිහි ගියොත් ඔබ අපිව ක්ෂණිකව හැර යන්නට එපා අපි තාමත්ම උත්සාහය කරගන්නවා අපි හැම අවස්ථාවකම මෙහෙමයි ඔබව නිතරම සම්බන්ධ කරගන්නවා ඉතින් ඔය පණවිඩ ටිකත් එක්ක කියන්නට කැමති අපගේ ව්‍යාපාර ප්‍රවර්ධන අංශයේ දුරකථන අංකය අපි අවසානයේ සඳහන් කරනවා ඔබට අවශ්‍ය සියලුම ගැටලු විසඳා ගැනීම සඳහා බිස්නස් කවුන්සිලින් යුනිට් එක සැදී පැහැදිලි සිටිනවා එහෙමනම් අද දවසේදී අපි කතා කරන්න සූදානම්ින් හිටියේ මම නැවතත් මතක් කරන්නම් පසු එකතු වුණ අය සඳහා අපි අද බලාපොරොත්තු වෙන හිටියේ ශාඛ ජාතික ශාඛ නිරෝධායනයේ සේවයේ අතිරේක අධ්‍යක්ෂ ආර්.ටී. වික්‍රමාරච්චි මහතාව තමයි අපි සම්බන්ධ කරගන්න සූදානම්ින් හිටියේ මේ අපනයන ක්‍රියාවලියේදී ශාඛ නිරෝධායන සහතික ලබා ගැනීමේ ක්‍රමවේදය සහ ඒ ආශ්‍රිත සියලුම ගැටලු ගැනයි අපි සාකච්ඡා කරන්න සූදානම්ින් හිටියේ. ඉතින් එතුමාට ඌ අසනීප තත්ත්වය නිසා දවසේ සම්බන්ධ කරගෙන නොහැකි වෙනවා. නමුත් ඔබගේ කාලය අපත යවන්නේ නැහැ. අද අපි ඔබ සම්බන්ධ කරගන්නවා මෙතෙක් ඔබට ඇති වුණු ගැටලු පිළිබඳව සාකච්ඡා කරන්න. එසේනම් මා ඊටමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා මේ පුහුණු වැඩසටහන ඊටාම මැනවින් මේ පුහුණු වැඩසටහනේ අභ්‍යන්තරය සංචිතය ඊටාම මැනවින් සකස් කරමින් ප්‍රධාන පුහුණු උපදේශක විදිහට කටයුතු කරපු අපේ කුෂ්ඨාම දෙපාර්තමේන්තුවේ ව්‍යාපාරික ප්‍රවර්ධන අංශයේ සනත් බණ්ඩාර හේරත් මහතා ඔබට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අද දවසේ වැඩසටහන මෙසේ ආරම්භ කිරීමට. සුබ උදෑසනක් වේවා රවි මහත්මයා. ඇතරම සියලුම දෙනාට සුබ උදෑසනක්. අපි ඇතරම රවි මහත්මයා කිව්වා වගේ අපි අද දවසේදී සූදානම් වෙලා හිටියේ ප්ලාන් කොරන්ටයින් සර්ටිෆිකට් එක සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න ඒ වගේම මේ සර්ටිෆිකට් එක ගන්න කොහොමද කියන එක ගැන ඔබත් සමගින් සාකච්ඡා කරන්න. ප්ලාන් කොරන්ටයින් ඩිපාර්ට්මන්ට් එකේ ඩිවිෂන් එකේ අතිරේක අධ්‍යක්ෂකතුමා ආචාර්ය වික්‍රමාරච්චි මහත්මයා තමයි අද දවසේදී ඔබත් සමගින් කතා කරන්න සූදානම් වෙලා සිටියේ. නමුත් එතුමා අසනීප තත්වයෙන් පසු වෙන නිසා අද උදෑසන පවා එතුමා සූදානම්ින් හිටියා මේ වැඩසටහන කරන්න රවි මහත්මයා කිව්වා වගේ. නමුත් අපි ඔබගේ කාලය අපතේ නොහැර ඔබ සතුව තියෙන ප්‍රශ්න ගැටලු අද දවසේ කතා කරන්නට උත්සාහ කරනවා. ඉතින් මම පළවෙනියෙන්ම ගන්නම් මොකද මේ අපිට බිස්නස් කවුන්සලින් යුනිට් එකට හොට්ලයින් එක හරහා අතිවිශාල දුරකථන ඇමතුම් ප්‍රමාණයක් මේ වැඩසටහන ආරම්භ කරාට පස්සේ ලැබෙනවා. ඇත්තටම රවි මහත්මයා කිව්වා වගේම සමහර ව්‍යවසායක මහත්මීන් බයස්ලා හොයාගත්ත කියලා අපිට කතා කරලා කියනවා. ඒ වගේම මේ වැඩසටහනේ යම් දුරක් ගියා. දැන් LC එකට කියන්නේ performer invoice එක යවුවා. දැන් ගිය සතියේ වෙද්දී ඩුබායි වලට shipment එකක් ready කරනවා. ඊට කලින් අපිට කතා කරලා යන්න ආවේ කියලා ඇවිල්ලා ගියපු කට්ටිය ඉන්නවා. ඉතින් ඇත්තටම සන්තෝෂයි. අපි සියලුම දෙනාගේ ව්‍යාපාර උපදේශන අංශය ඒ වගේම sannivedana අංශය ඒ වගේම තොරතුරු තාක්ෂණ අංශය ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනි පුහුණු සංස්කරණ මධ්‍යස්ථානයේ මාතලේ ඒ සියල්ලටම ඉහළින් ඉඳලා අපේ අධ්‍යක්ෂකතුමා ජනකලින්දර මහත්මයා මේ සියලුම දෙනා ඒ වගේම අපේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමිය මේ සියලුම දෙනාගේ අරමුණ උනේ මෙන්න මේ දේ තමයි අරමුණ උනේ. අපේ ඉන්න ව්‍යවසායක මහත්මීන් තමන්ගේ නිෂ්පාදනයේ ජාත්‍යන්තර වෙළඳපළට අරගෙන යද්දී ඇත්තටම අරගෙන යන්න බැරි හේතුවකින් ප්‍රධානම හේතුවක් වෙලා තිබ්බා අපිට දැනුම නැතිකම. ඇත්තටම දන්නේ නැහැ මේක කොහොමද මේ අපනයන වෙළඳපළට යන්නේ කියලා. සමහර අය අධික බියක් ඇති කරගෙන තිබ්බා. සමහර අය හිතුවා මේ කිලෝ 1000ක් 2000ක් 5000ක් නැතුව මට අපනයනය කරන්න බැහැ කියලා. ඉතින් දැන් ගිය සතියේ මේ සතියේ සඳුදා ඇත්තටම එක්තරා මහත්මයෙක් ආව මීට කලින්
කාර්මික අංශයේ මේ යම් රැකියාවක් කරලා තියෙනවා. ඒ වගේම ආනයන ශේෂ්ත්‍රයේ විවිධ ව්‍යාපාරික අවස්ථාවන් වල යෙදලා තියෙනවා. නමුත් එතුමා දැන් කුළුබඩු ශේෂ්ත්‍රයට නියලා පළවෙනි ෂිප්මන්ට් එක යවන්නට සූදානම් ඉන්නවා පාකිස්තානයේ. ඉතින් ඒක යවන්න කලින් අපිට ඇවිල්ලා කතා කරලා ගියා මේ අපි පළවෙනි ෂිප්මන්ට් එක යවන්න කලින් ඔබතුමාලට මේ කතා කරලා යන්න කියලා කතා කරලා යනවා. ඉතින් ඇත්තටම අපේ අරමුණ උනේ අපරාධ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහට අපි සියලුම දෙනාගේ අරමුණ උනේ මෙන්න මේ දේ තමයි. ඉතින් ඔබ සතුව තියෙන ප්‍රශ්න ගැටලු දැන් සමහර කට්ටිය ප්‍රශ්න ගැටලු එවමින් පවතිනවා. ඔබ සතුව තියෙන ප්‍රශ්න ගැටලු සියල්ල අපිට එවන්න. අපි අද දවසේදී වැඩසටහන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 7 වෙනි වැඩසටහන වශයෙන්. ඒ වැඩසටහන් 7න් මේ අද 7ට කලින් වැඩසටහන් 6ක් අපි සංවිධානය කළා. එක් වැඩසටහනක් අපේ පර්යේෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමිය තුෂාර ලියනගේ මහත්මිය සිදු කළා. ඊට අමතරව මම වැඩසටහන් 5ක් ඔබත් සමගින් කතා කළා. අපනයනයට සම්බන්ධ මාතෘකා 5ක් මීට කලින් කතා කළා. පළවෙනියටම කතා කරා ශ්‍රී ලංකාවේ වර්තමාන අපනයන ක්‍රියා පටිපාටිය සිද්ධ වෙන්නේ කොහොමද? ඒ වගේම කතා කළා custom requirements, market requirements සහ niche market requirements කියන මාතෘකා කතා කළා. ඉතින් ඒ වගේම packing and labeling ගැන ඔබත් සමගින් කතා කළා වෙනම මාතෘකාවක්. ඒ වගේම අපි කොහොමද මාකට් එක ඇනලයිස් කරන්නේ? අපි බය කෙනෙක් හොයාගන්නේ කොහොමද? අපේ නිෂ්පාදනයේට ඇත්තටම වෙළඳපළක් තියනවද? HS code wise අපි ඒක හොයාගන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් අපි ඉතාමත් දීර්ඝව කතා කළා. සති 6ක් ඔබත් සමගින් කතා කරලා තියෙනවා. ඉතින් මේ සති 6 ඇතුළත අපිට ආපු ගැටලු ප්‍රශ්න මම ඉස්සෙල්ලාම පළවෙනි ප්‍රශ්න 6ක් විදිහට මම මෙතනින් ලියාගත්තා. ඉන්න අනතුරුව ඒ ප්‍රශ්න 6 සාකච්ඡා කරාට පස්සේ ඔබ ඉදිරිපත් කරන ප්‍රශ්න ගැටලුත් එක්ක අපි ඒවට උත්තර ලබා දෙන්න සූදානම්ින් සිටිනවා. ඉතින් අද දවසේදී මේ වැඩසටහන් මාලාව බලපු එහෙම නැත්නම් තාමත් මේ වැඩසටහන් මාලාව බලන්න බැරි වුණ එක්කෙනෙක් වුණත් ඔබ සතුව තියෙන ප්‍රශ්න ගැටලු සඳහන් කරන්න. මම ඒක කෙටියෙන් සඳහන් කරනවා. ඒ අදාළ මම වැඩි දුරටත් විස්තර ඕනනම් ඒ අදාළ මම කතා කරපු වීඩියෝ එකත් මම මෙතෙන්දි මෙන්ෂන් කරනවා. අපේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ YouTube channel එකේ සියලුම වීඩියෝස් අප්ලෝඩ් කරලා තියෙනවා. Facebook page එකේ සියලුම වීඩියෝස් අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් ගොඩ දෙනෙකුට තිබ්බ ගැටලුවක් තමයි මේ පළවෙනි ප්‍රශ්නේ මම ගන්නම්. අතරම මේ දුරකථන ඇමතුම සමහරවිට 20 30 එනවා දවසකට. සමහරවිට ඒ එන ප්‍රශ්න ගැටලු දිහා බලපුවාම හැමෝම අහන්නේ එකම ආසන්නම ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්න දිහා බලපුවාම එක්කෙනෙක් අහලා තිබ්බා මේ VAT registration එක කරගන්න විදිහ චුට්ටක් ආයෙ මතක් කරන්න කියලා. ඔබට මතක ඇති මම කතා කළා ශ්‍රී ලංකාවේ වර්තමාන අපනයන ක්‍රියාපටිපාටිය සිද්ධ වෙන්නේ කොහොමද කියන එක ගැන කතා කරද්දී මම කිව්වා පළවෙනියටම කරන්න ඕනි ව්‍යාපාර නාම ලියාපදිංචියක් ඔබ සතුව තියෙන්න ඕනි. business registration certificate එකක් තියෙන්න ඕනි. එහෙම නැත්නම් නීත්‍යානුකූල ව්‍යාපාරයක් ඔබ සතුව තියෙන්න ඕනි. ඒක තමයි පළවෙනි සාධකය වෙන්නේ. ඉතින් ව්‍යාපාර නාම ලියාපදිංචියක් තිබ්බට පස්සේ ව්‍යාපාර නාම ලියාපදිංචියක් කරගන්න පුළුවන් ආකාර දෙකක් ගැන මම කතා කළා. ඉතින් ව්‍යාපාරික වශයෙන් පැත්තෙන් කතා කළේ. නමුත් තව අපනයන ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. නමුත් සාමාන්‍ය ජීවිතයේදී අපි දකින ව්‍යාපාරයක් ආරම්භ කරන්න උත්සාහ කරන අය කරන්න ඕනි ප්‍රධාන කාරණා දෙකක් ගැන මම කතා කළා. එකක් තනි හෝ හවුල් ව්‍යාපාරයක් විදිහට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඔබගේ ව්‍යාපාරය ලියාපදිංචි කර ගැනීම. ඒ වගේම ඒක එක ක්‍රමයක්. එහෙම නැත්නම් සීමා සහිත සමාගමක් විදිහට සමාගම් මැදුරේ ලියාපදිංචි කරගන්න ඕනේ. ඉතින් මේ දෙක අනිවාර්යෙන් ඔබ කළ යුතුයි. මේ දෙක කරාට පස්සේ මේ දෙක කරාට පස්සේ ඔබගේ ව්‍යාපාර නාම ලියාපදිංචියේ සහතිකයත් සමග එහි පිටපතකුත් සමග බදු හඳුනා ගැනීමේ අංකයක් ලබා ගන්න වෙනවා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ බදු හඳුනා ගැනීමේ අංකයක්. එහෙම නැත්නම් අපි කියනවා TIN අංකයක්. Tax Identification Number TIN අංකයක් ලබා ගන්න ඕනේ. ඉතින් මේකට කරන්න ඕනේ දේ තමයි ව්‍යාපාර නාම ලියාපදිංචි සහතිකයත් ඔබ අතැතිව කෙලින්ම යන්න පුළුවන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට යන්න පුළුවන්. නිල වෙබ් අඩවියට ගියාට පස්සේ ඔබට මම මේ ලින්ක් එක සඳහන් කරන www.ird.lk කියන වෙබ්සයිට් එකට නිල වෙබ් අඩවියට යන්න. ඒ නිල වෙබ් අඩවියට ගියාට පස්සේ නිල වෙබ් අඩවියෙන් පුළුවන් ඔබට TIN number එක, tax identification number එක ගන්න අවශ්‍ය ඇප්ලිකේෂන් එක ඔබට ඩවුන්ලෝඩ් කරගන්න. මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගෙන ඊට පස්සේ එහි පවතින ගයිඩ්ලයින් වලට අනුකූලව ඇප්ලිකේෂන් එක ෆුල්ෆිල් කරගන්න ඕනේ. ඇප්ලිකේෂන් එක සම්පූර්ණ කරන්න ඕනේ. මේ ඇප්ලිකේෂන් එක සම්පූර්ණ කරාට පස්සේ
ඔබට ඉතාමත් සුළු කාලයක් මේ ඉතාමත් සුළු කාලයක් ඇතුළත දිස්ත්‍රික්කයේ ඔබ හිතමු ඔබ ඉන්නේ මාතර කියලා ඔබ ඉන්නේ ගාල්ල එහෙම නැත්නම් ඔබ මහනුවර මේ දිස්ත්‍රික් කාර්යාලයක් තියෙනවා මධ්‍යම ආණ්ඩුවෙන් ක්‍රියාත්මක වන දෙපාර්තමේන්තුවක් එහි දිස්ත්‍රික් කාර්යාලය තියෙනවා සෑම දිස්ත්‍රික්කෙම මේ දිස්ත්‍රික් කාර්යාලයෙන් බදු හඳුනා ගැනීමේ අංකයක් ඔබට tax identification number එකක් ලබා ගන්න පුළුවන් මේ TIN number එක කියලා තමයි අපි කියන්නේ TIN number එක ගත්තට පස්සේ TIN number එක ගත්තට පස්සේ VAT එක register කරගන්නකොට මම කතා කරා දෙවෙනි කාරණේ ඔබ දෙවෙනි කාරණේ කරන්න ඕනි බයට යවනවා performa invoice එක බයට යවනවා performa invoice මම පළවෙනි වීඩියෝ එකේදී performa invoice එක ආකෘතියක් මම ඔබට පෙන්නුවා ඉතින් ඔබ මේ පළවෙනි වීඩියෝ එක වැඩිදුරටත් බලන්න performa invoice එකක් යවන්න ඕනි බයට performa invoice එක යවුවට පස්සේ බය එහෙම නැත්නම් ගැනුම්කරු කියනවා විවිධ කොන්දේසිත් එක්ක ඔයත් එක්ක එකඟ වෙනවා සමහරවිට ඔයා යවන performa invoice එකේ සමගම කැමති වෙන්නේ නැහැ මේ performa invoice එකට කියනවා performa invoice එකේ තියෙන condition වලට එයා කියනවා මේ condition වලට මම කැමති නැහැ මෙහි මිල වැඩි එහෙම නැත්නම් මම ඔයා FOB price එක එවුවේ මට CIF price එක එවන්න නැත්නම් CFR price එක එවන්න එහෙම නැත්නම් packing සම්බන්ධයෙන් මොන හරි ගැටලුවක් තියෙනවා නම් මේවා minimum quantity එක සම්බන්ධයෙන් තියෙන ගැටලුව ඒ දෙදෙනා අතර කතා කරනවා ගැනුම්කරු සහ විකුණුම්කරු කියන දෙදෙනා අතර සාකච්ඡාවක් ඇති වෙනවා මේ සාකච්ඡාව කරලා ඉවරුණාට පස්සේ එහි අවසාන ප්‍රතිඵලය විදිහට ඔබ අවසාන performa invoice එක යවන්න ඕනේ final performa invoice එක යවන්න ඕනේ මේ performa invoice එක final performa invoice එක යවුවට පස්සේ ඒකට කැමතියි කියලා accept කරලා ගොඩක් වෙලාවට mail එකක් දාලා මම කියන එක ඇහෙන්නේ නැහැ කියලා මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා කිව්වා අනේ නේ සනත් මහත්මයා බොහොම පැහැදිලිවම ඇහෙනවා අද වෙනදට වඩා හොඳයි මම හිතන්නේ මේ චුට්ටක් මේ මයික් එක ඔයගොල්ලන්ගේ චුට්ටක් ඇහෙන්නේ නැහැ කියපු එක නා පොඩ්ඩක් මයික් එක චෙක් කරගන්න මම හිතන්නේ අනිත් අයට ඇහෙනවා එතකොට අපි performa invoice එකක් බයට යවන ඒ කියන්නේ final performa invoice එක යවුවට පස්සේ ගැනුම්කරු purchasing order එකක් එවනවා purchasing order එකක් එවනවා ඒකට අපි PO එක කියලා තමයි කෙටියෙන් කියන්නේ ඒකයි ගොඩක් වෙලාවට මේ ඉන්ලෑන්ඩ් රෙවෙනියු ඩිපාර්ට්මන්ට් එකට ගියාට පස්සේ කට්ටිය කියලා දෙන PO එක අරන් එන්න කියලා. හා කියලා ඇවිල්ලා අපෙන් අහනවා මොකක්ද PO එක කියලා කියන්නේ කියලා. මම එදා කතා කළා. නමුත් ඉතින් අර ඒක චුට්ටක් අවධානයෙන් අහන්න. purchasing order එක එවන්නේ ගැනුම්කරු විසින් මේ විකුණුම්කරුට. ඒ කියන්නේ අපි අපනයන කරුණම් අපිට එවනවා මේ purchasing order එක අපිට දැන් මේ මම මේකට කැමති මේ performa invoice එකට මේ performa invoice එකේ තියෙන conditions වලට කැමති කියලා ගැනුම්කරු විසින් නැවතත් performa invoice එකක් එවනවා. මේ performa invoice එකක් නෙමෙයි ගැනුම්කරු විසින් purchasing order එකක් එවනවා. මේ purchasing order එකට තමයි අපි PO එක කියන්නේ. මේ PO එක අරගෙන යන්න ඕනි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට. මේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට කියලා VAT සම්බන්ධයෙන් VAT ලබා ගැනීම සඳහා තියෙන application එක පුරවලා ලබා දුන්නාම VAT registration එක ලබා ගන්න පුළුවන්. ඒ ආකාරයෙන් තමයි VAT registration එක ලබා ගන්න. ඒක අපිට ලැබිච්ච පළවෙනි ගැටලුව. ඉතින් ගොඩාක් අයට මම මේක කිව්වා. මම හිතුවා මගේ presentation එකේ සමහර වෙලාවට ඒක clear වුනේ නැද්ද දන්නේ නැහැ කියලා. ඒක තමයි පළවෙනි දේ. ඊට පස්සේ තව අහපු ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ සාරාංශය මම කියන්නම්. ඇත්තටම මේ විවිධ ආකාරයෙන් ගොඩක් අය අහුවා ප්‍රශ්නයක්. දැන් බිස්නස් එකක් පටන් ගන්නවා නම් තමන්ම ප්‍රොඩක්ට් එකක් හදන්න ඕනේද කියලා. තමන්ම නිෂ්පාදනයක් හදන්න ඕනේද කියලා අහලා තිබ්බා. ඇත්තටම ඒ ගැන මම හිතන්නේ දෙවෙනි වීඩියෝ එකේ මම කතා කළා. දෙවෙනි වීඩියෝ එකෙත් කතා කළා. හතරවෙනි වීඩියෝ එකෙත් කතා කළා. පස්වෙනි වීඩියෝ එකෙදිත් මම කතා කළා මේ සම්බන්ධයෙන් අහපු ප්‍රශ්න වලට. මම මේක නැවතත් කියන්නම්. ඔබ යම්කිසි ආකාරයකින් දැන් ලෝකයේ එක්ස්පෝර්ට් එකක් කරද්දී යම්කිසි නිෂ්පාදනයක් කරන විදිහ ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි තමන් විසින් නිෂ්පාදනය කරනවා. තමන් විසින්ම ප්‍රොඩක්ෂන් එක කරනවා. දැන් ඔබතුමා ගත්තොත් එහෙම ගම්මිරිස් නිෂ්පාදනය කරනවා. නැත්නම් කුරුඳු නිෂ්පාදනය කරනවා. මේ ගම්මිරිස් හරි කුරුඳු හරි නිෂ්පාදනය කරනවා නම් තමන් විසින්ම නිෂ්පාදනය කරලා ඊට පස්සේ අපිට පුළුවන් ජාත්‍යන්තර වෙළඳපොළට විකුණන්න. ඒක එක ක්‍රමයක්. තමන්ම නිෂ්පාදනය කරනවා. තමන් ෆාමර්ස්ලා ටිකක් හොයාගෙන මේ ෆාමර්ස්ලා රෙජිස්ටර් කරගෙන ඒ ෆාමර්ස්ලාගෙන් එක raw material අරගෙන අපේ ප්‍රොඩක්ෂන් එකක් කරලා අපි විසින්ම ප්‍රොඩක්ෂන් එක කරලා මේකට අදාළ සර්ටිෆිකේෂන් සියල්ල අපි විසින් ලබාගෙන අපිට මාකට් කරන්න පුළුවන්. ඒක එක ක්‍රමයක්. දෙවෙනි ක්‍රමය තමයි මේ
contract manufacturing ක්‍රමය නැත්නම් private labeling කියන ක්‍රමය ගොඩක් වෙලාවට දැන් ලෝකයේ තියෙන ප්‍රධාන පෙළේ ආයතන අපි ගත්තොත් එimhe Red Bull කියන drink එක අපි ගත්තොත් එimhe ලෝකයේ තියෙන ඉතාම ජනප්‍රිය ශක්ති ජනක පානයක් මේ එනර්ජි මොකද ශක්ති ජනක පානයක් විදිහට ලෝකෙ ප්‍රසිද්ධ වෙලා තියෙනවා Red Bull කියන බීම වර්ගය. ඉතින් Red Bull ඔබ දන්නවද 100% තමන්ගේ ප්‍රොඩක්ෂන් එක විතරක් නෙමෙයි ලොජිස්ටික් පවා අවුට්සෝස් කරලා තියෙනවා. ඔබට පුළුවන් අවුට්සෝස් කරන්න. දැන් ඔයාට එකපාරටම බය කෙනෙක් හම්බ වෙනවා. කොහෙද? ජර්මනියේ. නැත්නම් යුරෝපේ නැත්නම් ඇමරිකාවේ නැත්නම් ඕස්ට්‍රේලියාවේ කොහේ හරි රටක. ඩුබායි, ඉන්දියාවේ. හැබැයි ඔයා ප්‍රොඩක්ෂන් එක කරන්නේ ඔයා කලෙක්ට් කරන්නේත් නැහැ. දැන් මොකද කලෙක්ට් කරොත් එහෙම කලෙක්ෂන්ස් බඩු කලෙක්ට් මේ එකතු කරොත් එහෙම අපි තමයි ගම්මිරිස් දැන් එකතු කරගෙන යනවා. ඔයාට ස්ටෝරේජ් එක ඕනි. කොහෙද? ගබඩාකරණය ඕනි තියාගන්න. ඊට පස්සේ වෙනම ඉඩක් ඕනි. ඊට පස්සේ ඒක පාලනය කරගන්න ඕනි. ඊට පස්සේ ඒවා මිලදී ගන්න මුදල් ඕනි. ඉන් අනතුරුව මුදල් මේ ඒවා වික්කට පස්සේ යම් ආදාය මුදල් පරිහරණය කරද්දී ඒවට වෙනම නිලධාරීන්පත් කරන්න ඕනි. ඒ වගේම මේ නිෂ්පාදනයේ ආරක්ෂණභාවය නිෂ්පාදනයේ ආරක්ෂා කරගන්න ඕනි. මොකද අපි 100ට 11ට 12ට මේ තෙතමනේ තියෙනකම් වේලුවට පස්සේ නිවැරදිව ගබඩාකරණයක් කරලා නැතු වුණොත් සමහරලාවට නිවැරදි ආකාරයෙන් මේක ස්ථානගත කරේ නැත්නම් මේ නිෂ්පාදනයේ හානි වෙලා අර අපි අනර්ග වශයෙන් නිෂ්පාදනය කරපු නිෂ්පාදනයේ අනර්ගභාවය නැති වෙලා යන්න පුළුවන්. ඉතින් මේ සියල්ලටම විවිධ ආරක්ෂණ දේවල් කරන්න ඕනේ. ඉතින් මේවා සෑහෙන සමහර අයට කරන්න මේ අපහසුයි. සමහර කට්ටියට මේ මාකටිං කරන්න පුළුවන්. ප්‍රොඩක්ෂන් ලෝකේ ගත්තොත් එහෙම ප්‍රොඩක්ෂන් කරන්න ස්පෙෂලායිස් වෙච්ච අය ඉන්නවා. ඒගොල්ලන් නිෂ්පාදනය කරන්න ඒගොල්ලන් ස්පෙෂලායිස් වෙලා ඉන්නේ. හැබැයි ඒ වගේම තමයි මාකටිං වලට ස්පෙෂලායිස් වෙලා ඉඳපු අය ඉන්නවා. මේ දෙකම කට්ටිය කරනවට වඩා දැන් අපි ගත්තොත් Red Bull කියන ආයතනය නිෂ්පාදනයේ ප්‍රොඩක්ෂන් එක අවුට්සෝස් කරලා තියෙනවා. ඒ වගේම ලොජිස්ටික් එක පවා අවුට්සෝස් කරලා තියෙනවා. ඒතර ඔයාට බය කෙනෙක් ඉන්නවා නම් ඔබට පුළුවන් කිසිම නිෂ්පාදනයක් ඔබ විසින් නොකර contract manufacturing concept එකට තමන්ගේ නිෂ්පාදනය විකුණන්න. එහෙම නැත්නම් තමන්ගේ නිෂ්පාදනය මේ ජාත්‍යන්තර වෙළඳපොළට යවන්න. එතකොට දැන් අපි හිතමු මෙන්න මෙහෙම. ඔයා එකපාරටම හොයනවා දැන් බය කෙනෙක් එකපාරටම හම්බ වෙනවා. ඔබතුමා නැත්නම් විවිධ ක්‍රම වලින් හොයා ගන්නවා බය කෙනෙක්. හොයාගත්තට පස්සේ ඔබට කියනවා ගම්මිරිස් කුඩු කරපු ගම්මිරිස් ග්‍රෑම් 50 පැකට් 10000ක් මාසෙට එවන්න කියලා. හැබැයි ඔයා කිසිම නිෂ්පාදනයක් කරන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ නිෂ්පාදනය කරන ආයතනයක් හොයාගන්න. අපි දන්නවා සිස්ටම් සර්ටිෆිකට් තියෙන GMP, HACCP, ISO 22000, FSSC, BRC, ඕගනික් මේ ඕනම දෙයක් කරන නිෂ්පාදනයක් කරන ආයතනයක් හොයාගන්න. ආයතනයක් හොයාගත්තට පස්සේ මේ ආයතනය සමග ඇග්‍රීමන්ට් එකක් ගහගන්නවා. ඇග්‍රීමන්ට් එකක් ගහගන්න. මේ ඇග්‍රීමන්ට් එක ගහුවට පස්සේ ලිඛිත ගිවිසුමකට එළඹුණාට පස්සේ ඔබ කන්සියුමර් පැක් මේ අපි ඔයා නිෂ්පාදනය යවන්න පුළුවන් මේ මොන හරි පවුච් එකක්. අපි හිතමු පැකින් එක කියලා මේ පවුච් එක ඔයා මේ ඩිසයින් කරගන්නවා ලේබල් එක. මේ ලේබල් එක ඊට පස්සේ මේ අදාළ පැකින් එක මේ සියල්ල ඔබ විසින් ඩිසයින් කරගන්න. ඩිසයින් කරගෙන ඉවර වෙලා මේ අදාළ පැකින් එක හදලා ඒ පැකින් එක ගිහිල්ලා දෙනවා කොහාටද? Taman සමග ඇග්‍රීමන්ට් එක ගහපු ඒ ආයතනෙට නිෂ්පාදනය කරන ආයතනෙට ප්‍රොඩක්ෂන් එක කරන ආයතනෙට ගිහිල්ලා දෙනවා. ඒ වගේම තමයි ඔයා විසින් බාකෝඩ් එකත් ඔබ විසින් ගන්න ඕනේ. බාකෝඩ් එක ගන්න විදිය මම දීර්ඝව කතා කළා. ඒ ප්‍රොසීඩියර් එකත් මම ඔබත් සමගින් කතා කරලා තියෙනවා. බාකෝඩ් එක ඔබතුමා ගන්න ඕනි. බාකෝඩ් එකක් ගත්තට පස්සේ ඔබතුමා ගිහිල්ලා දෙනවා ඒ අදාළ ආයතනෙට. ඒ අදාළ ආයතනය කියන්නේ නිෂ්පාදනය කරන ආයතනය. නිෂ්පාදනය කරන ආයතනය නිෂ්පාදනාගාරය ඇතුලේ. මේ නිෂ්පාදනාගාරය ඇතුලේ ඔයාගේ පවුච් එකට එහෙම නැත්නම් කන්සියුමර් පැක් එකට වගේ පැකින් එකට ඒ නිෂ්පාදනය පුරවලා එහෙම නැත්නම් ෆිල් කරලා ඒ අදාළ ග්‍රෑම් 50 නම් ග්‍රෑම් 50 කියන ප්‍රමාණයට ෆිල් කරලා ඉවර වෙලා ඊට සීල් එකක් ගන්නවා. ඒ සීල් එක එහෙම නැත්නම් බැච් කෝඩ් එක සඳහන් කරනවා. මේ බැච් කෝඩ් එක විතරයි නිෂ්පාදකයා සඳහන් කරන්නේ. එහෙම නැත්නම් ප්‍රොඩක්ට් මේ මැනුෆැක්චර්ඩ් බයි කියන එක අනිවාර්යෙන් ගහන්නේ නැහැ. අනිවාර්යෙන් ගැසීම සිදු කරන්නේ නැහැ සමහර ආයතනවලදී. හැබැයි ඔබට ඒ වගේම තමයි ඔබට පුළුවන් ඔවුන් දැනටම ලබා දෙන කාබනික සහතික ලබා ගන්න. අපි හිතමු ඔවුන් ලබාගෙන තියෙනවා EU ඕගනික්, BioSwiss, ඊට පස්සේ USDA, JAS වගේ සහතික තියෙනවා මේ නිෂ්පාදනය කරන ආයතනයේට. මේ නිෂ්පාදනය කරන ආයතනයේට ඒ වගේ සහතික තියෙනවා නම් ඔබට පුළුවන් ඔවුන් සමග ඇග්‍රීමන්ට් එකකට ගිහිල්ලා ඊට පස්සේ ඒ
සර්ටිෆිකට් එක ඉෂුව කරපු ආයතන අපි තමු කන්ට්‍රෝල් යුනියන් කියලා. මේ කන්ට්‍රෝල් යුනියන් එකට කතා කරලා මේ කන්ට්‍රෝල් යුනියන් එක තමයි ඉෂුව කරලා තියෙන්නේ. ඒතර කන්ට්‍රෝල් යුනියන් එකට කතා කරලා ඔබ නිෂ්පාදකයා සහ කන්ට්‍රෝල් යුනියන් එක කියන මේ ත්‍රිපාඨිකයේ ඇග්‍රීමන්ට් එකක් ගහලා ට්‍රාන්ස් සර්ටිෆිකට් එකක් විතර TC එකක් විතර ඔබට පුළුවන් කාබනික සහතිකය ලබා ගන්න. ඊට පස්සේ ඔයාගේ පැකින් එකේ සඳහන් කරන්න පුළුවන් මෙන්න මේ කියන කාබනික සහතික. මොනවද? USDS කියලා ගහන්න පුළුවන්. BioSwiss. ඒ වගේම BioSwiss, U-Organic, Jazz ඒ වගේ සහතික කාබනික සහතික ඔස්ට්‍රේලියන් ඕගනික් වගේ සහතික ඔබට මේ අදාළ පැක් එකේ සඳහන් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වාසිය ඔබට තියෙනවා. ඒතර ඔයා නිෂ්පාදනයක් කරන්නේ නැහැ. ඔයාට සේවකයන් මේ සඳහා තියාගන්න ඕනේ වෙනම පර්චේස් කරලා බඩු ගන්න කෑෂ් ෆ්ලෝ එකේ ඉෂුස් ඇතිවීම අඩු වෙනවා, අවම වෙනවා. ඔයාට කරන්නේ මාකටිං කියන පාර්ට් එක කරන්න පුළුවන්. ඔයාට මාකට් කරන්න පුළුවන්. ඒක ලෝකේ දැනට ඉතාමත් ප්‍රචලිත ක්‍රමයක්. බොහෝ වෙලාවට සමහර අය මේ නිෂ්පාදනයේ විතරක් කරන කම්පැනි තියෙන කට්ටිය මේ එක්ස්පෝර්ට් කරන්නේ. සමහර කට්ටිය තියෙනවා එක්ස්පෝර්ට් උත් කරනවා ප්‍රොඩක්ෂන් එකක් කරනවා. සමහර අය එක්ස්පෝර්ට් කියන පාර්ට් එක විතරයි කරන්නේ ප්‍රොඩක්ෂන් එකක් කරන්නේ. ඉතින් ඔයාටත් පුළුවන් ප්‍රොඩක්ට් එකක් නොකරම තමන් කරන්නේ නැති ප්‍රොඩක්ට් එකක් වුණත් අවුට්සෝස් කරලා වෙන තැනකින් ගන්න. හැබැයි කියන්න ඕනේ සිස්ටම් සර්ටිෆිකට් එකේ ඇතුළත් කරන්න බෑ. මොකද හේතුව තමන්ගේ කම්පැනියක් නෙමෙයිනේ හම්බෙලා තියෙන්නේ. මේ සිස්ටම් සර්ටිෆිකට් මම සර්ටිෆිකට් ගැන කතා කරා, සිස්ටම් සර්ටිෆිකට් ගැන කතා කළා. සිස්ටම් සර්ටිෆිකට් එකක් කියලා කියන්නේ මේ ඔයා නිෂ්පාදනය කරන ක්‍රමවේදයට ලබා දෙන සහතික. අපි ගම්මිරිස් නම් වැලේ තියෙන ගම්මිරිස් අවසාන end product එක දක්වා මේ සමස්ත ක්‍රමවේදය අධ්‍යයනය කරලා මේ සමස්ත ක්‍රමවේදයට ලබා දෙනවා ඔබට සහතිකයක්. එතකොට අපි මේ සහතික වලට කියනවා සිස්ටම් සර්ටිෆිකට් කියලා. එතකොට ඔයාගේ harvest එක සිදුවෙන්නේ කොහොමද? ඒ වගේම harvest එකට මේ ඒ අදාළ දේවල් වෙන්නේ කොහොමද? ඊට අමතරව බිල් මේ processing center එක. එහෙම නැත්නම් මේ processing center එකේ ක්‍රියාදාමය සිද්ධ වෙන්නේ කොහොමද? මේ processing center එක building එක ගත්තොත් මේ building එකේ structure එක කොහොමද තියෙන්නේ? structure එකේ ඉඳලා මේ සියලුම දේවල් අධ්‍යයනය කරලා තමයි system certificate එකක් issue කරන්නේ. අදාළ machines ස්ථාපනය කරලා තියෙන විදිය, සේවක මහත්මීන් ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂිතභාවය මේ සියල්ල ගැන අවධානය කරලා ඊට අමතරව වටපිටාව ඊට පස්සේ ස්ටෝරේජ් එක ඔබ යොදා ගන්නා වූ පැකින් මැටීරියල් එක මේ සියල්ල දක්වා සමස්ත නිෂ්පාදන ක්‍රමවේදය අධ්‍යයනය කරලා මේ සමස්ත නිෂ්පාදන ක්‍රමවේදයට ලබා දෙන සහතිකයක් තමයි සිස්ටම් සර්ටිෆිකට් එකක් කියලා කියන්නේ. ඔබට සිස්ටම් සර්ටිෆිකට් එකක් අතරම සිස්ටම් සර්ටිෆිකට් එකක් නීත්‍යානුකූලව ලෝගෝ එකක් ඔබට භාවිතා කරන්න බෑ. ලෝගෝ එකක් භාවිතා කරන්න බෑ මේ අදාළ පැකින් එකේ. හැබැයි ඔබට පුළුවන් manufactured by කියලා ගහලා ඒ ඔබේ consumer pack එකේ ඔයා නෙමෙයිනේ හදන්නේ manufactured by කියලා ඒ අදාළ කම්පැනිය සඳහන් කරලා GMP සහතිකේ HACCP සහතික තියනවා කියලා සඳහන් කරන්න පුළුවන්. හැබැයි සිස්ටම් සර්ටිෆිකට් එකක් තියනවා කියලා සඳහන් කරනවා නම් අනිවාර්යයෙන්ම manufactured by කවුද කියලා සඳහන් කළ යුතුයි. ඉතින් මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති ඔබ යම්කිසි නිෂ්පාදනයක් කරන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකයි. එකක් තමන් විසින්ම නිෂ්පාදනය කරනවා. තමන් විසින්ම නිෂ්පාදනය කරනවා. දෙවෙනි එක තමයි contract manufacturing. ඉතින් contract manufacturing කියන ක්‍රමයට ඔබට පුළුවන් සියල්ලම outsource කරලා ඒ අදාළ companies වලට බාර දෙන්න. ඒ companies වලට බාර දුන්නාට පස්සේ ඔබට තියෙන්නේ marketing කියන part එක විතරයි. ඉතින් මේ ගැන ගොඩාක් අය අහලා තිබ්බා. ඒ ප්‍රශ්නෙත් හරි. ඊට පස්සේ LC ගැන අහලා තිබ්බා. ඔව්. එක ප්‍රශ්නයක් අහලා තිනවා black pepper අපනයනය කිරීම සඳහා product test එකක report එකක් ලබා ගැනීමේදී කුමන parameters සඳහා test report එක ලබා ගත යුතුද? කරුණාකර parameters list එක ලබා දෙන්න කියලා. මෙහෙමයි. මම කතා කළා පළවෙනි දවසේ ශ්‍රී ලංකාවේ වර්තමාන අපනයන ක්‍රියා පටිපාටිය කියන ශ්‍රී ලංකාවේ වර්තමාන අපනයන ක්‍රියා පටිපාටිය කියන මාතෘකාව. මම එහෙදි කතා කළා ඔබ ලබා ගත යුතු සහතික ඔයා දැනගන්නේ කොහොමද කියන එක ක්‍රමවේදය කතා කළා. ඔයාට බය කෙනෙක් තමයි මේක එවන්න කියලා කියන්නේ. පෙපර් වලට අදාළ මේ ටෙස්ට් රිපෝට් එකක්, ඇනලිටිකල් රිපෝට් එකක්, එහෙම නැත්නම් කෙමිකල් ඇනලිසිස් රිපෝට් එකක්, රසායනික සංයෝග පිළිබඳ වාර්තාවක්.
මේවා එවන්න කියලා කියන්නේ ඔබට බය. එතකොට බයගෙන් අහන්න ඕනි ඔබ. මොකද මේක ඇවිල්ලා මේ මම පළවෙනි දවසේ කිව්වා මේ සහතික කියන එක දැන් නීත්‍යානුකූලව යම් යම් රටවල් වලට ආනයනය කරද්දී ලබාගත යුතු නීතිමය පසුබිම තීරණය වෙන්නේ ඒ රටේ පාර්ලිමේන්තුව විසින් විවිධ රටවල් අපි ඉන්දියාව ගත්තොත් ඉන්දියාවේ තියෙන නීතිය නෙමෙයි පාකිස්තානයේ. පාකිස්තානයේ තියෙන නීතිය නෙමෙයි යුරෝපයේ. හැබැයි එහි තියෙන නීතිය නෙමෙයි ඇමරිකාවේ මැද පෙරදිග. එතකොට මේ නීති ආනයනය සඳහා පවතින නීතීන් එක එක රටවල් වලට වෙනස් වෙනවා. ඒ වගේම තමයි ඔබ ලබාගත යුතු රසායනික සංයෝගවල ප්‍රමාණය කියන එකත් පැරාමීටර්ස් ඒ වගේම ප්‍රමාණය ඔබ කොච්චර රසායනික සංයෝග ප්‍රමාණයක් දක්වා ලබාගත යුතුද කියන එක තීරණය වෙන්නේ බයගේ රික්වයර්මන්ට් එක මත. ඒක තීරණය කරන්න බෑ අපිට. ඒක ඔයා අහන්න ඕනි බයගෙන් බයට කියන්න ඕනි කොච්චර දුරට මම මේ රිපෝට් එක කොච්චර දුරට අවශ්‍යද මොන රිපෝට්ස්ද ඕනි කියන එක තීරණය වෙන්නේ බයගෙන් තමයි අහන්න ඕනි. මොකද රටින් රටට ඔබ යොදා ගන්නා රටින් රටට අවශ්‍ය නීති වෙනස් වෙනවා. නීති වගේම මම කතා කරා common requirements ගැන. එතකොට මේ common requirements ගැන ඒ වගේම තමයි මම කතා කරා niche market requirements ගැන. මම හිතන්නේ මම එදා කතා කළේ market requirements කියන මාතෘකාවේ මම හිතන්නේ දෙවනි තුන්වෙනි දවසේ මම හිතන්නේ කතා කළේ. තුන්වෙනි දවසේ තමයි ඒ ගැන කතා කළේ. ඒ වීඩියෝ එකත් චුට්ටක් බලන්න. එතකොට එතෙන්දී අපිට තීරණය කරන්න පුළුවන් දැන් රටේ නීතියක් විදියට නැතත් මේ ප්‍රොඩක්ට් එක යොදා ගන්නය කුමටද? සමහරවිට මේ නිෂ්පාදනය යොදාගන්නේ ඖෂධ නිෂ්පාදනය කරන්න. එහෙම නැත්නම් මේ නිෂ්පාදනය යොදාගන්නේ පෝෂ්‍ය පදාර්ථ පිළිබඳ යම්කිසි ආහාර නිෂ්පාදනය කරන ආයතනයකට. එහෙම නැත්නම් මේ නිෂ්පාදනය යොදාගන්නේ ඔයිල් එක්ස්ට්‍රැක්ට් කරන්න. එහෙම නැත්නම් යම් ක්‍රීම් එකක් හදන්නේ. ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රියට. ඒගොල්ලන් විවිධ දේවල් වලට මේ නිෂ්පාදනය යොදා ගන්නවා. එතකොට මේ නිෂ්පාදනය භාවිතා කරන්නේ මොකටද කියලා දන්නේ බය. මොන නිෂ්පාදනයටද එහෙම නැත්නම් මොකක්ද පර්පස් එක කියලා දන්නේ ගැනුම්කරු. ඒ වගේම තමයි රටේ පවතින නීතියට අනුව සමහර වෙලාවට ඒ නීත්‍යානුකූලව ලබා ගන්න ඕනේ සහතික තියෙනවා. ඉතින් මේ සියල්ල අවධානයෙන් ඉලක්ක කරපුවාම ඉතාමත් හොඳම දේ තමයි මේ වගේ රිපෝට් එකක් ගන්නකොට බයගෙන් ඉල්ල ගන්න. බයගෙන් ඉල්ල ගන්න මම කොච්චර දුරට කොච්චර රසායනික ද්‍රව්‍ය ප්‍රමාණයක් දක්වා ලබා ගන්න ඕනද සහතිකය කියලා. Who are the best freight forwarding and container handler? මෙහෙමයි. ඒක අපි freight analysis එකක් කරන්න ඕනේ. කවුද වඩාත්ම හොඳ freight forwarding company කියලා අහනවා. ඒ වගේම කවුද මේ container handle කරන්නේ කවුද කියලා අහනවා. ඒක තීරණය වෙන්නේ ඔයා freight analysis එකක් කරන්න ඕනේ. ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. freight analysis එකක් කරන්න පුළුවන් ඔයාට. කොහොමද freight analysis එකක් කරන්නේ? ඔයා දන්නා Google එකේ ගැහුවට පස්සේ freight forwarding company ඕන තරම් තියෙනවා. තිබ්බට පස්සේ ගන්නවා ඉස්සෙල්ලාම කොලේකුයි පෑනකුයි. අරගෙන පළවෙනි freight forwarding companies වල search කරලා 50ක් කියන්නේ company 50ක details ගත්තා. ගත්තට පස්සේ ඔහුගේ මිල අපේ තමු LCL යවන්නේ කියලා. loose cargo load එකක් කියලා නැත්නම් less than container කියලා. container එකක් එහෙම නැත්නම් FCL වේවා LCL වේවා ඔයාගේ ක්‍රමයට අනුව ඉස්සෙල්ලාම කරන්නේ freight forwarding company වලට කතා කරනවා. කතා කරලා පළවෙනියටම එක පැත්තක ලියා ගන්නවා එයාගේ cost එක කොච්චරද. දෙවෙනි එක තමයි එයා ලබා දෙන සේවාවන්. services මොනවද වෙන මොනවද services දෙන්නේ. මේ ටික සියල්ල ඔයා ලියාගෙන ඉවර වෙනවා. company 50ම ඉස්සෙල්ලාම ලියා ගන්න. ලියාගෙන ඊට පස්සේ මේ 50 අධ්‍යයනය කරන්න වඩාත්ම අඩු වගේම වඩාත්ම වාසිදායක වඩාත්ම අඩු ඒ වගේම වඩාත් වාසිදායක ලබා දෙන freight forwarding සමාගම් විදියට ඔයා තෝරගන්න. ඒක තමයි freight analysis එක. freight analysis කරන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. ඔයා ඉන්නේ ශ්‍රී ලංකාවේ. ඔයා දන්නා ශ්‍රී ලංකාවේ freight charges ටිකක් වැඩි. ලෝකේ අනිත් රටකට ගියත් ඉතින් වැඩි තමයි. freight ලංකාවේ freight forwarding company වලට ඔයා කතා කරලා මේ ගන්න list එක වගේම ඔයාට යවන්න තියෙන්නේ ඩුබායි වල. ඔයා ඉන්ටර්නෙට් එකෙන් ගහලා ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න ඩුබායි වල ඉන්න freight forwarding companies මොනවද කියලා. අනිවාර්යයෙන්ම WhatsApp number එක මේ WhatsApp number එක සඳහන් කරනවා ගොඩක් වෙලාවට. ඊට පස්සේ WhatsApp number එක හරහා ඒගොල්ලන්ව contact කරන්න පුළුවන්. email address එක ඔවුන්ගේ ගොඩක් වෙලාවට තියෙනවා. ඔබට email address එක හරහා ඔවුන්ව contact කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔවුන්ව contact කරලා ඊට පස්සේ අහන්න ඔවුන්ගේ freight charges වෙන වෙනම කීයද කියලා. ඒ වගේම තමයි ඔවුන් ලබා දෙන සේවාවන් services මොනවද කියලා ලබා ගන්න. මේ services ටික ඔක්කොම බලලා ඉවර වෙලා ලංකාවෙන් ඔබ freight forwarder කෙනෙක්ව contact කරගන්න කියන්නේ
වදන එහෙම නැත්නම් බයගේ රටින් ෆ්‍රේට් ෆෝර්වර්ඩර් කෙනෙක් හොයා ගන්නවද කියලා බලලා ඔයා බය එක්ක කතා කරන්න ලංකාවේ ෆ්‍රේට් ෆෝර්වර්ඩින් කම්පැනි එකක් මේව කරොත් මෙන්න මෙච්චර කොස්ට් එකක් යනවා. හැබැයි ඔයාගේ රටින් ෆ්‍රේට් ෆෝර්වර්ඩර් කෙනෙක්ව හොයාගත්තොත් ඒ තරම් විශාල ප්‍රමාණයක් මුදලක් යන්නේ. ඒ හින්දා මම FOB ප්‍රයිස් එකට එවන්නම්. ඔයා ෆ්‍රේට් චාර්ජස් එක ඔහෙන් ගෙවන්න. එහෙම නැත්නම් ඔය දෙන්නට කතා කරගන්න පුළුවන්. ෆ්‍රේට් එක චාර්ජස් එක කොහොමද වෙන්නේ? ඒ ගැන ඔබ දෙන්නට කතා කරන්න පුළුවන්. ඔක්කොටම කලින් ෆ්‍රේට් චාර්ජස් වල ෆ්‍රේට් ඇනලිසිස් එකක් ඔයා කරන්න ඕනි. ෆ්‍රේට් ඇනලිසිස් එකක් කරලා වඩාත්ම වාසිදායක ෆ්‍රේට් ෆෝර්වර්ඩින් කම්පැනි තෝරගන්න පුළුවන්. කාබනිකව හදන ලද ගම්මිරිස්. තව ප්‍රශ්නයක් අහලා දෙනවා. කාබනිකව හදන ලද ගම්මිරිස් ප්‍රමාණයක් තියෙනවා මේ කියලා තියෙනවා. ඔව් ඒ කියන්නේ කාබනිකව හදන ලද ගම්මිරිස් ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණයට ඕගනික් සර්ටිෆිකේට් එක ගන්න කොහොමද කියලා කතා කරලා තියෙනවා. ඉතින් මම කාබනික සහතිකය ලබා ගැනීම ගැන කතා කරා. required certificate ගැන required certifications and required certifications ගැන කතා කළා. නමුත් එතෙන්දී මම ඊටමත් දීර්ඝව කතා කළා කාබනික කියන සහතිකය නිෂ්පාදනය කරන්න කලින් ගන්න ඕන දෙයක්. කාබනිකයි කියලා ඔයාට කියන්න බෑ. ඔබට කියන්න බෑ මේ නිෂ්පාදනයේ කාබනිකයි කියලා. මේ නිෂ්පාදනයේ ඕගනික් මේ නිෂ්පාදනයේ කාබනිකයි කියලා ඔබට තීරණය කරන්න බෑ. ඒක තීරණය කරන්නේ වෙනත් ස්වාධීන ආයතනයක් විසින්. ඔබ කාබනික නිෂ්පාදනය ලබා ගන්නා වූ ක්‍රමවේදය ගැන මම චුට්ටක් කියලා කියන්නම්. දැන් ඔබට තියෙනවා අක්කර 100ක ඉඩමක්. අක්කර ඔබගේ ආයතනය වලට කම්පැනියක් තියෙනවා. මේ කම්පැනියේ තියෙනවා අක්කර 100ක ඉඩම් ප්‍රමාණයක් තියෙනවා ආයතනයට. එතන ඔයාට ඕනි කාබනික විදිහට සාතික කරන්න. එහෙම නැත්නම් ඔයාට රෙජිස්ටර්ඩ් ෆාමර්ස්ලා ඉන්නවා. මේ ෆාමර්ස්ලා ඉන්නවා 100ක්. මේගොල්ලෝ කාබනිකයි කියලා ඔයාට ඉස්සෙල්ලාම සාතික කරගන්න ඕන. කොහොමද ඒක කරන්නේ? ඔයාට කාබනික සහතික ලබා දෙන ආයතන අනුමත ආයතන තියෙනවා. එතෙන්දී ශ්‍රී ලංකා ඇක්‍රෙඩිටේටඩ් බෝඩ් ස්ලැබ් කියන ස්ලැබ් එකේ ස්ලැබ් කියලා අපි කියන්නේ. මම මැසේජ් වල දැම්මා ස්ලැබ් SL AB ස්ලැබ් එකේ මේ ශ්‍රී ලංකා ඇක්‍රෙඩිටේටඩ් බෝඩ් මට මතක විදිහට ස්ලැබ් එකේ රෙජිස්ටර් වෙලා තියෙන අනුමත වෙලා තියෙන ආයතන තියෙනවා. එතකොට අපි ගත්තාම කන්ට්‍රෝල් යුනියන් ආයතනය. කන්ට්‍රෝල් යුනියන් ආයතනය යුරෝපා සංගමයේ මට මතක විදිහට නෙදර්ලන්ත ආයතනයක්. ඒ වගේම තමයි මායා සර්ට් ආයතනය, ඇමරිකානු ආයතනයක්. ඉතින් මේ ආයතන දෙක ලංකාවේ ඉතාමත් ප්‍රසිද්ධයි. සාමාන්‍යයෙන් ජාත්‍යන්තර මට්ටමේ සහතික නිකුත් කරන ආයතන වශයෙන්. ඉතින් ඔයා කරන්න ඕනේ කාබනික සහතිකය නිෂ්පාදනය කරාට පස්සේ මේ කාබනික සහතිකය ගන්න බෑ. කාබනික සහතිකය දෙන්නේ ඉඩමට. ඔබ වගා කරන ඉඩමටයි කාබනික සහතිකය ලබා දෙන්නේ. එතකොට ඔබ කරන්න ඕනේ ඉස්සෙල්ලාම මේ කන්ට්‍රෝල් යුනියන් වගේ ආයතනයක් නැත්නම් මායා සර්ට් වගේ ආයතනයකට කතා කරලා ඔවුන්ට කියන්නේ කාබනික සහතිකය ලබා ගන්න ඕනේ කියලා. ඊට පස්සේ කාබනික සහතිකය ලබා ගන්නට අවශ්‍ය ක්‍රමවේදය ඔවුන් කියලා දෙනවා. ඔවුන් ඇවිල්ලා පස් පරීක්ෂාවක් සිදු කරනවා. පස් සොයිල් ටෙස්ට් එකක් කරාට පස්සේ ඊට පස්සේ ඔවුන් සැටිස් නම් තමයි කාබනික සහතිකය ලබා දෙන්නේ. එතකොට ඉතින් ඒ ආකාරයෙන් තමයි ගන්නේ. ඔයාලට නිෂ්පාදනය කරාට පස්සේ ඒ කරපු ප්‍රොඩක්ට් එකට ඕගනික් සර්ටිෆිකේට් එක ගන්න බෑ. ඕගනික් සර්ටිෆිකේට් එක දෙන්නේ ඔයාගේ ලෑන්ඩ් එකට. ඔයාගේ භූමියට, පොළව කාබනිකයි කියලා තමයි සහතික කරන්නේ. එතකොට ගම්මිරිස් කාබනිකයි නැත්නම් පොල් කාබනිකයි කියලා නෙමෙයි, ඉඩම කාබනිකයි විදිහට තමයි සඳහන් කරන්නේ කාබනික සහතිකයේදී. ඉතින් ඒ ප්‍රශ්නෙට උත්තරය වෙන්න ඕනේ ඒක. මේ කාබනික සහතිකය ලබා ගන්නේ ඔයා වගා කරන භූමියටයි කාබනික සහතිකය ලබා දෙන්නේ. ඉතින් මේ ආකාරයෙන් තමයි මේ ප්‍රශ්නෙට ලබා දෙන්න පුළුවන් උත්තරේ. හරි. ඒ වගේම තව ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ සයිට් ඔව් ඉතාමත් හොඳ ප්‍රශ්නයක් අහලා තිබ්බා මේ LC සම්බන්ධයෙන්. මම කතා කරේ සයිට් LC ගැන. ඔයාලට මතක ඇති ඉස්සල්ලාම මොකද කරේ? ඉස්සර වෙලාවම කරේ විකුණුම් කරු කවුද? අපනයන කරු ඔබ. අපනයන කරු විසින් ආනයන කරුට පර්ෆෝමා ඉන්වොයිස් එකක් යවනවා. අපනයන කරු විසින් ආනයන කරුට පර්ෆෝමා ඉන්වොයිස් එකක් යවනවා. ඒ යවුවට පස්සේ අපනයන කරු විසින් ආනයන කරුට පර්ෆෝමා ඉන්වොයිස් එකක් යවනවා. ඒ යවුවට පස්සේ ආනයන කරු ඒ පර්ෆෝමා ඉන්වොයිස් එක සඳහන් කරන්න ඕනි LC කියලා. LC කියලා සඳහන් කරාට පස්සේ පර්ෆෝමා ඉන්වොයිස් එක අරන් ගිහලා ඒ තමන්ගේ අදාළ බැංකුවේ LC account එක open කරනවා. LC account එක open කරාට පස්සේ
ඔබගේ බැංකු ගිණුමේ විස්තරත් ඒ performance එක ඔබ දාලානේ තියෙන්නේ. ඊට පස්සේ බැංකුවට දැනුම් දෙනවා. ඒ කියන්නේ විකුණුම් ඔබ අපනයනකරු ආනයනකරු performance එක හම්බුනාට පස්සේ ආනයනකරු තමන්ගේ බැංකුවට ගිහිල්ලා ඒ LC account එකක් open කරනවා. එහෙම නැත්නම් ණයවර ලිපියක් open කරනවා. මම මේ අර practical පැත්තෙන් කියන්නේ නිකන් අපි ගොඩක් වෙලාවට LC account එකක් කියලානේ කියන්නේ ණයවර ලිපියක් ඇත්තටම open කරන්නේ. LC එකක් letter of credit එහෙම නැත්නම් ණයවර ලිපියක් open කරනවා ගැනුම්කරුගේ බැංකුවේ. ගැනුම්කරුගේ බැංකුව අපනයනකරුගේ බැංකුවට දැනුම් දෙනවා credit invoice එකක් එවලා credit advice එකක් එවලා හරි මෙන්න මේ අහවල් පුද්ගලයා මගේ බැංකුවේ LC එකක් open කරා කියලා. ඊට පස්සේ ඔබගේ බැංකුව ඔබට දැනුම් දෙනවා විකුණු මේ ගැනුම්කරු LC එකක් open කරලා කියලා. ඊට පස්සේ ඔබ කරන්නේ අපනයනකරු විදිහට ඔබ බාණ්ඩ ටික යවලා ඉන්න අනතුරුව රේගුවෙන් නිදහස් කරගන්න ඕනේ ලිපි ලේඛන ටික සියල්ල බැංකුවට බාර දෙනවා. ඊට පස්සේ ඔබට මුදල් ලැබෙනවා. හැබැයි සමහර කට්ටිය අතර මේක සයිට් LC එකක්. ඒ වගේම LC වර්ග ඇත්තටම ගොඩක් තියෙනවා. මම එදා කතා කරේ ඒක ඇත්ත. මම එදා කතා කරේ සයිට් LC ගැන. මොකද අපි සයිට් LC ගැන සාමාන්‍යයෙන් පොදුවේ කතා කරන LC ගැන තමයි කතා කරේ. ඉතාමත් හොඳ ප්‍රශ්නයක් ඒ වෙලාවේ අහලා තිබ්බේ. එතකොට ඔබ කරන්න ඕනේ දැන් අපි හිතනවා සමහර වෙලාවට කියනවා දවස් 30ක් ඇතුළත සල්ලි දෙනවා කියලා. බය කියනවා LC එකක් ඕපන් කරන්නේ හැබැයි සල්ලි හම්බෙන්නේ මාසයකට පස්සේ. එතකොට terms and condition වල සඳහන් කරනවා මම මාසයකට පස්සේ තමයි සල්ලි ගන්න කියලා ඔබ performa invoice එකේ සඳහන් කරන්න ඕනේ. performa invoice එක ඔබ සඳහන් කරන්න ඕනේ ඔබට දැනුම් දෙනවා මම මාසයකට පස්සේ තමයි සල්ලි දෙන්නේ මගේ නම් ක්‍රමය ඒක කියලා. එතකොට ඔබ කතා කරනවා LC වලට යන්නේ හැබැයි මාසයකට පස්සේ පේමන්ට් එක කරන්න පුළුවන් කියලා. එතකොට ඔබගේ බැංකුව විසින් ඔබට සියලු උපදෙස් ලබා දෙනවා. ඔබ මහජන බැංකුව වේවා ලංකා බැංකුව වේවා පෞද්ගලික වාණිජ බැංකුවක් වේවා මේ අදාළ බැංකුවේ ඉන්නවා මේ ආනයන අපනයන ජාත්‍යන්තර වෙළඳාම් සම්බන්ධයෙන් ක්‍රියා කරන වෙනමම ස්ටාෆ් එකක්. ඊට පස්සේ ඔවුන් ඔබට ඒ අදාළ ආකාරයෙන් ඔබට අවශ්‍ය ඇසිස්ටන්ස් ලබා දෙනවා යම්කිසි කොලයක් මම ප්‍රැක්ටිකල් පැත්තේ මේ කතා කරන්නේ යම්කිසි කොලයක් පුරවලා ගැනුම්කරු කවුද ඉම්පෝර්ටර්ගේ බැංකුවට ලියනවා ඉම්පෝර්ටර්ගේ බැංකුවට උපදෙස් ලබා දෙනවා උපදෙස් ලබා දෙන යම් කොලයක් ඔබට පුරවන්නට ලබා දෙනවා අපනයනකරුගේ බැංකුවෙන් මේ කොලේ පිරෙව්වට පස්සේ කියනවා මේ කොලේ පුරවලා ඒ කොලෙත් සමගින් තමයි ડોකියුමන්ට්ස් එක යවන්නේ යවුවට පස්සේ ගැනුම්කරු ආනයනකරුගේ බැංකුවෙන් අර ඔබ යවන ડોකියුමන්ට් සහ ඒ අදාළ ආනයනකරුගේ බැංකුවට ලබා දෙන ගයිඩ්ලයින් එකක් මෙහෙම නැත්නම් උපදේශ මාලාවක් තියෙනවා මේ උපදේශ මාලාවට අනුව බැංකුව ගැනුම්කරුගේ බැංකුව අස්සනක් ලබා ගන්නවා කාගෙන්ද විකුණුම්කරුගෙන් එහෙම නැත්නම් මේ ගැනුම්කරුගෙන් එහෙම නැත්නම් ඉම්පෝර්ටර්ගෙන් ඊට පස්සේ ආනයනකරුගේ බැංකුව බැඳී සිටිනවා ඒ අදාළ දින ප්‍රමාණය අවසන් වුණාට පස්සේ ගැනුම්කරුගෙන් මුදල් ටික අය කරගෙන ඔබට මුදල් ටික ලබා ගන්න. ඉතින් ඔවුන් දැන් අපි බැංක් ලෝන් එකක් ගන්න ගියත් සමහරට ලොකු මුදලක් ලෝන් එකක් වගේ නම් කරන්නේ බැංක් මේ අපිට ඉඩමක් උකස් කරනවා වගේ යම්කිසි ආකාරයකින් ආවරණයක් සලසාගෙන මේ ආවරණය සලසා ගත්තට පස්සේ තමයි ඔවුන් ඔබට එවැනි මේ දෙයකට සහතිකයක් ලබා දෙන්නේ අවසානයේදී කෙසේ හෝ ඔබට මුදල් ටික ලැබෙනවා මුදල් ටික ලබා ගැනීම ඔබට ලබා දීමේ සමස්ත වගකීම ගන්නේ ගැනුම්කරුගේ බැංකුවයි. හරි. තව කට්ටියක් අහනවා මේ ටැක්ස් එක්ස්පෝර්ට් වලට ටැක්ස් ගහනවාද කියලා. එහෙනම් VAT ටින් රෙජිස්ට්‍රේෂන් එක ඕනේ. VAT ටින් රෙජිස්ට්‍රේෂන් එක අතරම ටැක්ස් සියලු බදු නිදහස් වෙනවා අපනයනයේදී. හැබැයි සෙස් බද්දක් සමහර නිෂ්පාදන වලට ගහනවා. මම ඒකත් කියන්නම්. හොඳ ප්‍රශ්න ටිකක් ඇවිල්ලා තිබ්බා මේ සෙස් බද්දක් ගහනවා සමහර නිෂ්පාදන වලට 100%ක් අපනයනය සඳහා බදු නිදහස් වෙනවා නැත්තම් අපි සාමාන්‍යයෙන් VAT සහ TIN number එක යොදාගන්නේ මොකද දේශීය ආදායම් බද්ද දෙපාර්තමේන්තුවේ VAT සහ TIN number එක තමයි ශ්‍රී ලංකා රේගුවේ ලියාපදිංචි කරගන්නේ අංක 2 වශයෙන් ඒ සඳහා තමයි අපි VAT TIN number එක රෙජිස්ටර් කරගන්නේ හැබැයි 100%ක් අපනයනය සඳහා බදු නිදහස් වෙනවා සමහර භාණ්ඩවලට සෙස් බද්දක් ගහනවා. ඒකට හේතුව තමයි ආනයන එවැනි භාණ්ඩ ආනයනය කරන එක අඩු කරන්න. උදාහරණයක් වශයෙන් නැත්තනම් අපිට පොල් ගෙඩිය පිටින් යවනවා. පොල් එල්ල පිටින් ගෙඩිය පිටින් යවනවා.
අපිට වැලියු ඇඩිෂන් එකක් කරන්න බැයිද? පොල් එලි ගහලා, පොල් බිඳලා, ඊට පස්සේ පොල් ඩෙසිකේටඩ් කොකනට් සහ මොනවා හරි වැලියු ඇඩිෂන් එකක් කරලා යවන්න බැයිද? හැබැයි වැලියු ඇඩිෂන් එකක් නොකර යවනවා නම් ටිකක් විශාල සෙස් බද්දක් ගන්නවා. මොකද පොල් ගෙඩිය ලෙල්ල පිටින්ම යවනවා. එතකොට ඒ වගේ දෙයක් අධෛර්යමත් කරන්න, අධෛර්යමත් කරනවා කියන්නේ අපනයන අධෛර්යමත් කිරීමක් නෙමෙයි මෙතෙන්දි වෙන්නේ. මේ ලංකාව ඇතුලේ වැලියු ඇඩිෂන් එකක් කරන්න පුළුවන්කම තියෙද්දි වැලියු ඇඩිෂන් එකක් නොකර යවන නිෂ්පාදන වලට එවැනි දේවල් වලට සෙස් බද්දක් ගන්නවා. ටිකක් විශාල සෙස් බද්දක්. ඒක කාලෙන් කාලට වෙනස් වෙනවා. සෙස් බද්ද ගන්න එක ඔබ ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට ගිහිල්ලා බැලුවොත් ඔබට පෙනේවි. ඒ ලබා ගන්නා වූ සෙස් බද්ද. අපි ආයෙත් තියෙනවා කැෂු වගේ දෙයක් ගන්න. කජු ලෙල්ල පිටින් යවනවා. මදේ පිටින් යවනවා. කිසිම වැලියු ඇඩිෂන් එකක් රට ඇතුලේ කරන්නේ නැතුව. එතකොට විශාල සෙස් බද්දක් ගන්නවා. සමහර නිෂ්පාදන කාලෙන් කාලට මේ ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය භාණ්ඩ බවට පත් වෙනවා. ලංකාවේ පරිභෝජනය සඳහා මදි වෙනවා. උදාහරණයක් වශයෙන් හාල් ගන්න පුළුවන්. අපිට සහල් ගන්න පුළුවන්. සහල් ලංකාවේ පරිභෝජනයට මදි වෙද්දී ඒවා අපනයනය කිරීම සීමා කරනවා. හේතුව ඒ ටික දැන් ලංකාවට ඕනේ මෙට්‍රික් ටන් ලක්ෂයක්. හැබැයි තියෙන්නේ 75000යි. ඒ 75000ත් එක්ස්පෝර්ට් කරොත් ලංකාවේ මිනිස්සු බඩගින්නේ ඉන්න වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ අපනයන සීමා කරන්න ඒ වගේ අත්‍යවශ්‍ය වෙච්ච අපනයන සීමා කරන්න රජයේ සමහර අවස්ථාවලදී දේශීය පාරිභෝගිකයන් ආරක්ෂා කර ගැනීම සඳහා එවැනි දේවල් අපනයන සීමා කිරීමට සෙස් බද්දක් විශාල ලොකු සෙස් බද්දක් ගන්න පුළුවන්. ඉතින් මේ ආකාරයෙන් සෙස් බද්ද මේ ගැන කතා කරේ. ඉතින් සෙස් බද්දක් ගොඩක් වෙලාවට ගහන්නේ අපේ රට ඇතුලේ අපනයනය කරන්න. අපනයනය කියලා කියන්නේ මේ වැලියු ඇඩිෂන් එකක් කරලා භාණ්ඩ යවන්න පුළුවන්කම තියෙද්දි ඒව කරන්නේ නැතුව යවන්න යනකොට ඒවා සීමා කරන්න තමයි සෙස් බද්දක් ගහන්නේ. ඒ වගේම තමයි 100%ක් බදු නිදහස්. සාමාන්‍යයෙන් අපනයන 100%ක් බදු නිදහස් වෙන්න හේතුව තමයි ශ්‍රී ලංකාවේ අපනයන ප්‍රවර්ධනය කරන එක තමයි එහි ප්‍රධානම අරමුණ වෙලා තියෙන්නේ. තව ප්‍රශ්නයක් අහලා තිබ්බා මේ True Cinnamon logo එක ගැන. ඔව් True Cinnamon logo එක ගැන අහලා තිබ්බා. ඔව් තව එක්කෙනෙක් අහලා තිබ්බා මේ True Cinnamon logo එක ගැන අහලා තිබ්බා. ඔව් True Cinnamon logo එක කියලා කියන්නේ ඔබ දන්නවා ලෝකයේ සිනමන් වර්ග අපි සිනමන් කියලා කිව්වම සමහර ඇත්තටම කියන්න ඕනේ මේ කුරුඳු ප්‍රධාන කොටස් දෙකයි. ඔබ දන්නවා ඇති දැනටම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කුළුබඩු සම්බන්ධයෙන් කියන ප්‍රධානතම රාජ්‍ය ආයතනයේ ලංකාවේ ඉන්න. ඉතින් සෑම මොහොතකදීම කුළුබඩු සම්බන්ධයෙන් සෑම මොහොතකම ඔබ දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් කරනවා. ඉතින් මෙහිදී ඔබට දැනගන්නට ලැබෙන්නේ නැති කුරුඳු True Cinnamon ලංකාවේ ලෝකෙන් True Cinnamon නැවනේ 90%කට වඩා වැඩි ප්‍රමාණයක් යවන්නේ ලංකාවෙන්. ලෝකේ ප්‍රධාන කුරුඳු වර්ග දෙකක් තියෙනවා. ඉතින් එකකට කැසියා කියනවා අනිත් එක සිනමන් කියනවා. මේ දෙකක් කියලා ලෝකේ ගොඩක් කට්ටිය දන්නේ නැහැ. කැසියා and සිනමන් කියන්නේ කොටස් දෙකක් වර්ග දෙකක් කියලා ගොඩාක් අය දන්නේ නැහැ. සමහර රටවල් වල යුරෝපා රටවල් වල ගත්තාම දෙකම එකයි කියලා හිතන්නේ. ඒ විතරක් නෙමෙයි ඉන්දියාවේ සමහර මේ අපි නිව් දිල්ලි වගේ පැත්තක් ගත්තොත් සමහර ඉන්න ඉම්පෝටර්ස්ලා ඉන්නවා. ඒගොල්ලන් දන්නේ නැහැ මේ සිනමන් වර්ග දෙකක් කියලා දන්නේ නැහැ. ඒගොල්ලන් හිතන්නේ මේ කුරුඳු කියන එක මේ එකක් කියලා හිතන්නේ. මොකද එකපාරක් එක ෂිප්මන්ට් එකක් 2019 අවුරුද්දේ ලංකාවෙන් යවුවට පස්සේ තියාගෙන ඉඳලා තියෙනවා මෙහි කලර් එක වෙනස් කියලා. සමහර තැන්වලදී ඉතින් ඒගොල්ලන් දන්නේ නැහැ. True Cinnamon and Cassia කියන්නේ වර්ග දෙකක් කියලා. ඒ වගේම තමයි True Cinnamon සහ Cassia කියන්නේ වර්ග දෙකක්. Ceylon Cinnamon තමයි මේ සත්‍ය කුරුඳු කියලා ලෝකයට ප්‍රචාරය කරන්න ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රවර්ධන වැඩසටහන් රැසක් ලෝකෙ ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ සඳහා මේ කැසියා සහ සිනමන් දෙකක් ඒ වගේම තමයි මේක සිනමන් කියලා හඳුනා ගන්න ලෝගෝ එකක් ප්‍රොමෝට් කරා. True Cinnamon logo එක, Ceylon Cinnamon logo එක ප්‍රොමෝට් කරා. ඉතින් ඔබ Ceylon Cinnamon logo එක ගන්නව නම් අපනයන සංවර්ධන මණ්ඩලයේ කෘෂිකාර්මික අංශයට කතා කරන්න ඕනි. මම එහි දුරකථන අංකයත් සඳහන් කරන්නම්. එතකොට ඔබ ප්‍රොසෙසර් කෙනෙක් වෙන්න ඕනි. ඒ වගේම තමයි 705 6 7 8 9. මම ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ දුරකථන අංකය ඔබට සඳහන් කළා 0112 300 705 6 7 8 9. True Cinnamon logo එක නැත්නම්
සිලෝන් සිනමන් ලෝගෝ එකට අවශ්‍යයි අදාළ මේ ලෝගෝ එක ඉෂු කරන්න ඒගොල්ලන් ඔබට නිල වශයෙන් ලබා ගන්න පුළුවන්. එතකොට මේ ඔබ 0111 300 705 6 7 8 9 කියන ඕනම නම්බර් එකට කතා කරලා අපරායන සංවර්ධන මණ්ඩලයේ කෘෂිකාර්මික අංශය ඇග්‍රිකල්චරල් ඩිවිෂන් එක කන්ටැක්ට් කරගන්න. එහි ස්පයිස් සම්බන්ධයෙන් ඉන්න ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් එහෙම නැත්නම් එක්ස්පෝර්ට් ප්‍රොමෝෂන් ඔෆිසර් ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් ඔබට සහාය වේවි. එහි ඇප්ලිකේෂන් එකක් තියෙනවා True Cinnamon ලෝගෝ එක ගන්න ඇප්ලිකේෂන් එකක්. මේ ඇප්ලිකේෂන් එක පිරෙව්වට පස්සේ සම්පූර්ණ කරාට පස්සේ ඔවුන් බලනවා ඔබ සතුව අවම වශයෙන් GMP සහතිකය තියෙන්න ඕනි. මැනුෆැක්චරර්ස්ලට තමයි මේ ලෝගෝ එක ලබා දෙන්නේ. ඔබ සතුව GMP good manufacturing practices GMP සහතිකය ලබා තිබෙන්න ඕනි. GMP සහතිකය නැතුව True Cinnamon ලෝගෝ එක ලබා දෙන්නේ නැහැ. True Cinnamon ලෝගෝ එකෙන් කියන්නේ මේක Ceylon Cinnamon ලෝගෝ එක මෙහි මේ සඳහන් කරනවා සම්පූර්ණයෙන් ඔබ යවන ආවරණය නැත්නම් පැකින් එකේ Ceylon Cinnamon ලෝගෝ එක ඔබට ගහන්න අවසර තියෙනවා. අපරායන සංවර්ධන මණ්ඩලයෙන් Ceylon Cinnamon ලෝගෝ එක ලබා ගත්තට පස්සේ ඒ ලෝගෝ එක දැකපු ගමන් මේවා කැසියා නෙමෙයි සිනමන් කියලා පාරිභෝගිකයන් ශනිකව හඳුනා ගන්න පුළුවන්. ඒ සඳහා awareness program වගේම promotions ගොඩාක් අපරායන සංවර්ධන මණ්ඩලයෙන් කරනවා. ඉතින් ඒ ආකාරයෙන් තමයි True Cinnamon ලෝගෝ එක ගන්නෙ. True Cinnamon පාගන්න අන්න එහෙම. මේ ලෝගෝ එක ලබා ගන්න එහෙම. Is there any organic certification issued in body from National Cinnamon Research? දැන් සාමාන්‍යයෙන් මේ කියන්නේ කාබනික සහතිකය මේ ලබා දෙනවද කියලා අහලා තියෙනවා. මේ සාමාන්‍ය කාබනික සහතිකය ලෝකේ ලබා දෙන්න ස්ලැබ් එකේ ශ්‍රී ලංකා accredited body එකේ බලන්න රෙජිස්ටර් වෙලා තියෙන ආයතන වලින් විතරයි ඉෂුව කරන්නේ. එහිදී ඔබ දන්නවා ශ්‍රී ලංකා SLS කාබනික සහතිකයක් අලුතෙන් ක්‍රියාත්මක කරනවා. ඉතින් ඒ කාබනික සහතිකය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් නිකුත් කරනවා. ඊට අමතරව ගොඩක් වෙලාවට කන්ට්‍රෝල් යුනියන් සහ මායා සර්ට් කියන ආයතන දෙක තමයි ගොඩක් වෙලාවට ජාත්‍යන්තරව පිළිගත්ත කාබනික සහතික නිකුත් කරන්නේ. මම දන්න විදිහට National Cinnamon Research Center එකෙන් කාබනික සහතික මම දැනුවත්ව එහෙම ඉෂුව කරන්නේ නැහැ. ජාත්‍යන්තරව පිළිගත්ත කාබනික සහතිකයක් ගැන මම කතා කරන්නේ. ජාත්‍යන්තරව පිළිගත්ත කාබනික සහතිකයක් මම දන්න විදිහට ඉෂුව කරන්නේ මායා සර්ට් ආයතනය සහ කන්ට්‍රෝල් යුනියන් කියන ආයතන දෙක තමයි ලංකාවේ තියෙන ප්‍රධානතම ලංකාවේ ස්ථාපනය වෙලා තියෙන ජාත්‍යන්තර සහතික කිරීම ආයතන දෙක. පැකින් ගැන එක්කෙනෙක් අහලා තිබ්බා. පැකින් ගැන. පැකින් එකේ ඩිසයින් එක කොහොමද අපි හොයාගන්නේ? මේ පැකින් එකේ ඩිසයින් එක හොයාගන්නේ කොහොමද? තාමත් හොඳ ප්‍රශ්න අහලා තිබ්බ ඇත්තටම. පැකින් එකේ ඩිසයින් එක ඇත්තටම color combinations. ඊට පස්සේ පැකින් එක. එහෙම නැත්නම් ලේබලින්. මේ වගේ ඩිසයින්ස් කොහොමද අපි හොයාගන්නේ? අපි අහලා තිබ්බ මං කිව්වා මේ සමහර පැති වලට අදාළ විවිධ කලර්ස් මාරු වෙනවා. කලර්ස් වෙනස් වෙනවා. ඒකට අදාළ පැකින්, ඒකට අදාළ weight එක දැන් අපි හිතනවා ඔබ දන්නවා සමහර යුරෝපා රටවල් වල තියෙන සමහර සුපිරි වෙළඳසැල් වල ගම්මිරිස් පැකට් එකේ නැත්නම් කහ ටර්මරික් එකේ චින්ජර් පැකට් එකේ බාර සිනමන් පැකට් එකේ ග්‍රෑම් 82යි. කොයි පැත්තටවත් නැහැ. ග්‍රෑම් 100ක් නෙමෙයි 50ක් නෙමෙයි. 82යි. සමහර ඒවා 88යි. සමහර ඒවා ග්‍රෑම් 95යි. එතකොට පාරිභෝගිකයා හිතනවා සමහරලාට මේක ග්‍රෑම් 100 පැක් එකක් කියලා කම්පෙයාර් කරලා බලන ග්‍රෑම් 95යි. ඒවා සමහරලාට 82යි තියෙන්නේ. එතකොට ඒක සමහර අලෙවිකරන උපක්‍රම සඳහා තමයි මේ ක්‍රම භාවිතා කරන්නේ. ඉතින් ඒ වගේ දේවල් ඔයාලට බලා ගන්න පුළුවන් ඒ ප්‍රදේශයේ තියෙන සුපිරි වෙළඳසැල් ජාල වලට ගියාට පස්සේ. අපි වෝල්මාර්ට් එකට යන ලෝකයේ තියෙන විශාලතම සුපර් මාකට් එක. ඊට පස්සේ ඕස්ට්‍රේලියාවේ තියෙන වූල්මාර්ට් එකට. ඊට පස්සේ මේ මැද පෙරදිග තියෙන ලුලු හයිපර් මාකට් එක. මේ ඕනම එකක වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔන්ලයින් කියලා කොලම් එකක් තියෙනවා. මේ ඔන්ලයින් කියන කොලම් එකට ගිහිල්ලා ඔයාගේ ප්‍රොඩක්ට් එක ඔන්ලයින් ඔයා ඇප්ලයි කරොත් දැන් අපි හිතනවා ඔයා ගම්මිරිස් පැකට් එකක් අපි ගම්මිරිස් ගැන පොඩි රිසර්ච් එකක් කරනවා යුරෝපයේ තියෙන සුපිරි වෙළඳසැල් වල. අපි ඉස්සල්ලාම නැත්නම් ඇමරිකාවේ ගත්තොත් එimhe වෝල්මාර්ට් එකට යනවා. වෝල්මාර්ට් එකේ සුපර් මාකට් එකට ගිහිල්ලා අපි ඔන්ලයින් අපි පර්චේස් කරනවා ගම්මිරිස් පැකට් එක. එතකොට ඔයගොල්ලන්ට ඩිස්ප්ලේ වෙනවා මෙහි බර කීයද, මේ වගේ නම් මොනවද තියෙන්නේ, පැකින් එක මොනවද, ඩිසයින් එක මොනවද, ලේබලින් මොනවද. මේ සියල්ල ඔයාට මෙන්න මේ ආකාරයෙන් සර්ච් කරලා ගන්න පුළුවන්. ඊට පස්සේ Alibaba, ඊට පස්සේ eBay වගේ සයිට් වලට ගිහිල්ලත් ඔයාට පැකින් වල ඩිසයින්, ලේබලින් ගැන තියෙන ඩිසයින්, කලර් කොම්බිනේෂන්, එක එක ප්‍රදේශ අනුව කලර්ස් චේන්ජ් වෙන විදිය, ඕන් ලබාගෙන තියෙන ලෝගෝ, පාවිච්චි කරලා තියෙන ලෝගෝ,
ඒකට භාවිතා කරලා තියෙන වර්ණක සංයෝග මේ සියල්ල ගැන ස්ටඩි එකක් කරන්න පුළුවන්. ඔයාලට අන්න ඒ වගේ එකකින් කරන්න පුළුවන්. Why some shipments are rejected? Although even just having certification. So ඒ සමහර සහතික තිබ්බත් ඇයි රිජෙක්ට් වෙන්නේ කියලා අහනවා. ඒකට බලපාන සාධක ගොඩක් තියෙනවා. සමහර shipment reject වෙනවා සමහරලාට සහතිකයක් තිබ්බහම. දැන් සහතික GMP සහතිකය ගන්න ගුණ manufacturing practices. මෙහි ආරම්භයේ සිට අවසානයේ මොකක්ද ආරම්භයේ? අපි harvest කරන තැන ඉඳලා අස්වැන්න නෙලන තැන ඉඳලා අවසාන නිෂ්පාදනය දක්වා මේ සමස්ත ක්‍රමවේදය දිහා අධ්‍යයනය කරලා මේ සමස්ත ක්‍රමවේදයේ මනුෂ්‍ය පරිභෝජනයට අහිතකර විදිහේ මේ ප්‍රැක්ටිස් කරන්නේ නැහැ කියලා තමයි ඒගොල්ලන් දෙන්නේ මේ සර්ටිෆිකේට් එක ඉෂුව කරන්නේ GMP good manufacturing practices. හැබැයි අපිට 100% කියන්න බෑ මෙහි මේ ක්‍රමවේදයේ ප්‍රැක්ටිස් කරා කියලා aflatoxin, E. coli, salmonella මේ දේවල් නැහැ කියලා කියන්න බෑ. නැහැ කියලා නෙමේ සහතිකයක් දෙන්නේ මොවුන් සමස්ත ක්‍රමවේදයේ දිහා බලලා මනුෂ්‍ය පරිභෝජනයට අහිතකර විදිහට මේව නිෂ්පාදනය කිරීමේ ක්‍රමවේදයේ ප්‍රශ්නයක් නැහැ. මේ ක්‍රමවේදයේ අවුලක් නැහැ කියලායි ඔවුන්ට ලබා දෙන්නේ සහතිකය. හැබැයි එහෙම සහතිකය ලබා දුන්නා කියලා aflatoxin, E. coli, salmonella වගේ දේවල් මේ එන්නේ නැහැ කියලා කියන්න බෑ. GMP සහතිකය තිබ්බත්, HACCP තිබ්බත්, ISO තිබ්බත් මෙවැනි දේවල් ඇති වෙන්න පුළුවන්. එක්තරා අවස්ථාවක පොඩි කේස් ස්ටඩි එකක් මට මතකයි. ඒක ඇත්තටම මට එක්තරා අපනයනය කරන මහත්මයෙක් කියපු එකක්. දැන් අවුරුදු 3-4කට කලින් එක්තරා අපනයනය කරන මහත්තයෙක් කියපු එකක්. එතකොට ඒක මම කියන්නම් එක්තරා ඩ්‍රයර් එකක් තිබ්බලු. මේ ඩ්‍රයර් එකේ ඇතුල් පැත්තේ දොරේ ඩ්‍රයර් එක වහනකොට ඇතුල් පැත්තේ දොරේ පේන්ට් එක ගාලා තිබ්බා කියලා කිව්වා. පේන්ට් කරලා තිබ්බා කියලා කිව්වා. දැන් අපි හිතන්නේ නැති පැති අපි හරියටම ප්‍රැක්ටිස් කරනවා. හැබැයි සමහර දේවල් වෙන්න පුළුවන් පැත්තක් කිව්වේ. ඉතින් එතුමා අපනයනය කරන මහත්මයෙක් මේක විද්‍යාත්මකව ඔප්පු කරලා නැහැ. ඔහු හිතන දේ කියන්නේ. ඉතින් අපි හැම වෙලේම කට්ටියගේ එක්ස්පීරියන්ස් එක ගන්න ඕනේ. අපනයනය කරන මම හැම වෙලේම කරන්නේ අපනයනය කරන මහත්තුරු. ඒ වගේම මම අවුරුදු 10ක් මේ ශාස්ත්‍රයේ අපනයන ශාස්ත්‍රයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක මහත්මුත් එක්ක ඉන්නවා. මම ගොඩක් දේවල් අපනයනය කරන මහත්තුරුන්ගේ ව්‍යවසායකයන්ගෙන් කතා කරලා අහලා තියෙනවා. ගොඩක් වෙලාවට මේ ෆැක්ටරි වලට ගිහිල්ලා බලද්දී ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එක තමයි මම සමහරවිට මේක ෂෙයා කරන්නේ. එතකොට මේ ඩ්‍රයර් එක අර වහන තැනේ පේන්ට් කරලා තිබිලා තියෙනවා. මොකක් හරි එකකට පේන්ට් කරලා. එතකොට සෙල්සියස් අංශක යම් ගානකට යනකොට රත් වෙලා මේ පේන්ට් එක කන්ටැමිනේට් වෙලා තියෙනවා. පේන්ට් එකත් සමග මේ මට මතක නැහැ ගම්මිරිස් වෙන්න ඕනේ. ඒවා සමග කන්ටැමිනේට් වෙලා දැන් මෙයාට GMP සහතිකය තියෙනවා. හැබැයි යම් රසායනික සංයෝගයක් එකතු වුණා කියලා රිජෙක්ට් වුණා. මේ ක්‍රමවේදයට තමයි දෙන්නේ මේ සහතිකය. හැබැයි ක්‍රමවේදයේ හරියට ප්‍රැක්ටිස් කරා කියලා අපිට 100% තහවුරු කරන්න බෑ මේකේ නෑ කියලා. එහෙනම් ඔබ ප්‍රොඩක්ට් සර්ටිෆිකේට් එකක් ගන්න ඕනේ. ප්‍රොඩක්ට් මම එදා කතා කළා සිස්ටම් සර්ටිෆිකේට්, ප්‍රොඩක්ට් සර්ටිෆිකේට් ගැන. ප්‍රොඩක්ට් සර්ටිෆිකේට් එකකින් කියන්නේ end ප්‍රොඩක්ට් එක දිහා බලලා. end ප්‍රොඩක්ට් එක දිහා බලලා මේ ප්‍රොඩක්ට් එක ඇතුලේ විස රසායනික සංයෝග නෑ කියලා තහවුරුවක් ගන්න. ඒකයි කෙමිකල් ඇනලිසිස් රිපෝට් ඉල්ලන්නේ. රසායනික සංයෝග වාර්තා ඒකයි ඉල්ලන්නේ. රසායනික සංයෝග වාර්තා ඉල්ලුවට පස්සේ මේ රසායනික සංයෝග වාර්තා බලලා පරීක්ෂා කරලා මේ රසායනික සංයෝග වාර්තාවල තියෙන රසායනික සංයෝග දිහා අධ්‍යයනයක් කරලා අපිට තීරණය කරන්න පුළුවන් 100%ක් මේකේ aflatoxin නැහැ, E. coli නැහැ, salmonella නැහැ කියලා ඒ අදාළ රසායනික සංයෝග වාර්තාවක් අරගෙන අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. හැබැයි මේ ක්‍රමවේදය කරා කියලා 100% අපිට තහවුරුවක් කරගන්න බෑ. හරියටම මේක මේ රසායනික සංයෝග විස රසායනික සංයෝග එකතු වෙන්නේ නැහැ කියලා. හැබැයි අපිට විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් රසායනික සංයෝග ඇති වෙන්න තියෙන අවස්ථා ටික අපි ගොඩක් පාලනය කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ රසායනික සංයෝග විස රසායනික සංයෝග එකතු වීමේ සම්භාවිතාවය අඩු වෙනවා කියලා කියන්න පුළුවන්. ඒකයි ඔබට මතක ඇති කස්ටම් රික්වයර්මන්ට්ස් කතා කරන දවසේ මම කතා කළා. කස්ටම් රික්වයර්මන්ට්ස් ටික මම ඔබට හඳුන්වා දීලා අවසානයේදී කස්ටම් රික්වයර්මන්ට්ස් ටික දිහා බලලා මේ කස්ටම් රික්වයර්මන්ට්ස් වල රෙකමන්ඩ් කරලා තියෙනවා HACCP කියන සහතිකය ඔබ ලබා ගත්තොත් හොඳයි කියන එක ඒ රෙකමෙන්ඩේෂන් එකක් ලබා දීලා තියෙනවා යුරෝපා සංගමය විසින්. ඒක මම ඔබට පෙන්නනවා. හැබැයි ඕන් අප මේ යුරෝපා සංගමය විසින්
සිස්ටම් සර්ටිෆිකට් එකක් සහ ප්‍රොඩක්ට් සර්ටිෆිකට් එකක් කියන මේ දෙකම බලනවා. සාම්පල් එකක් චෙක් කරනවා ඊට අමතරව ඔයා මේ සිස්ටම් එක ප්‍රැක්ටිස් කරලා තියෙනවද කියලාත් බලනවා. ඔබ බලන්න කස්ටම් රික්වයර්මන්ට්ස් මාකට් රික්වයර්මන්ට්ස් කියන සහතික මේ වීඩියෝ එකේ මම වැඩිදුරටත් කතා කරනවා. සහතිකයක් තිබූ පළියට 100%ක්ම නැහැ කියලා තහවුරුවක් ගන්න බෑ සිස්ටම් සර්ටිෆිකට් එක. එහෙනම් අපි රසායනික සංයෝග පිළිබඳ වෙනම වාර්තාවක් ගන්න ඕනි. ඒ නිසායි අපි ප්‍රැක්ටිස් කරාටත් සුළු වැරදීම් අපිට වෙන්න පුළුවන්. ඒ සුළු වැරදීම් ඇතිවීම නිසා විෂකාරක ද්‍රව්‍ය එකතු වෙන්න පුළුවන්. ඒක නිසා තමයි අපි කතා කරේ HACCP කියන සහතිකය. මොකද HACCP වලදී hazard analysis critical control point කියන එක තමයි සඳහන් කරන්නේ. එතකොට critical points ටික වෙනම identify කරලා මම එදා කතා කළා මේවා ගැන. අපි processing වලදී critical points contaminate වෙන්න පුළුවන් කියලා තීරණය වෙන අපිට හිතන්න පුළුවන් critical points ටික වෙනම අධ්‍යයනය කරලා ඒ critical points ටික deeply check කරනවා HACCP වලදී GMP වලට වඩා වෙනස් වෙන්නේ ඒකයි. එතකොට තව ටිකක් මේ ප්‍රශ්නයක් ඇතිවීමේ සම්භාවිතාවය නැති වෙනවා. නැත්නම් මේ ප්‍රිවෙන්ට් කරන්න යම් කිසි ගැටලුවක් ඇති වෙන කලින් ප්‍රිවෙන්ට් කිරීම සිදු වෙනවා. නිෂ්පාදන වලට වමනා උපකරණ වලට ආනයන බදු නිදහස්. ඔව්. අපිට මෙන්න මෙහෙම එකක් තියෙනවා. temporary import for export processing කියලා ස්කීම් එකක් තියෙනවා. අපි ඒකට කියනවා TEEP කියලා. temporary කියන එකට T ගත්තා, import කියන එකට I ගත්තා, export කියන එකට E ගත්තා, processing කියන එකට P ගත්තා. TEEP TIEP මම ඔන්න message මේ මොකක්ද මේ message chat pattern එකේ සඳහන් කළා. TEEP කියලා ස්කීම් එකක් තියෙනවා ශ්‍රී ලංකා රේගුවේ. ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ TEEP කියන ස්කීම් එකේදී අපිට ඇත්තටම බදු සහන ලබා ගන්න සිද්ධ වෙනවා. සමහරවිට අපි raw material එකකුත් පිටරටින් කියනවා. raw material එකක් පිටරටින් ගෙනල්ලා මේ raw material එක ගෙනාවට පස්සේ අපිට බදු ගැහුවොත් tax එක ගැහුවොත් අපි අපනයනය කරද්දී මේක අපිට අතිවිශාල මුදලක් වෙන්න පුළුවන්. මොකද අපි අපනයනය කිරීම සඳහානේ මේක ගේන්නේ. ඊට පස්සේ අපි TEEP ස්කීම් එකේ ඉස්සල්ලාම රෙජිස්ටර් වෙන්න ඕනි ශ්‍රී ලංකා රේගුවේ. ඒක තියෙන්නේ රේගු දෙපාර්තමේන්තුවේ මට මතක විදිහට 9 වෙනි තට්ටුවේ TEEP ස්කීම් එක කොහෙද තියෙන්නේ කියලා TEEP වෙනම මේ ඔෆිස් එකක් තියෙනවා. එතකොට TEEP එකේ ඔබ රෙජිස්ටර් වෙන්න ඕනේ. රෙජිස්ටර් වුණාට පස්සේ ඔබ ආනයනය කරන භාණ්ඩේ වගේම අපි අමුද්‍රව්‍ය කියමු ඒ සියලු මේවට අදාළයි. අමුද්‍රව්‍ය කියලා ඉතින් අමුද්‍රව්‍ය නම් ඔබ වෙනම ව්‍යාපෘති වාර්තාවක් හදලා මේ ව්‍යාපෘති වාර්තාවෙන් ව්‍යාපෘති වාර්තාව සබ්මිට් කරන්න ඕනේ TEEP ආයතනයේ. මේ TEEP ස්කීම් එකට. ඊට පස්සේ ව්‍යාපෘති වාර්තාව ඔබ අපි හිතමු ආනයනය කරනවා කියලා ප්ලාස්ටික් මොනවා හරි දෙයක් ආනයනය කරනවා. ප්ලාස්ටික් වලින් ඔබ යොදා ගන්නා වූ නිෂ්පාදනය සඳහා භාවිතා කරන්නා වූ රේෂියෝ එක ඔබ සඳහන් කරලා තියෙනවා යම්කිසි ආකාරයෙන් ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එකේ කිලෝ 100ක් ගත්තා. ඒවපුවාම මේ ප්‍රොඩක්ට් 50ක් හදන්න පුළුවන් කියලා. හැබැයි මේ ටෙක්නිකල් ඉවලුවේෂන් කමිටි එකට මේක දාලා ඔබගේ ව්‍යාපෘති වාර්තාව අධ්‍යයනය කරලා ඒක හරි සැටිස් නම් ඔවුන් TEEP ස්කීම් එකේ රෙජිස්ටර් වෙනවා. ඒතර TEEP ස්කීම් එකේ රෙජිස්ටර් වුණොත් ඔබට බදු සහන ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි යන්ත්‍ර සූත්‍ර වලට බදු සහන හිමි කර ගන්නවා නම් ඔබ මුලින්ම කරන්නට ඕනේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රාදේශීයව පවතින ආයතන තියෙනවා රිස්ක් එක. රීජනල් ඉන්ඩස්ට්‍රියල් රිස්ක් ආයතනයට යන්න කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලියාපදිංචි වෙන්න ඔබ ව්‍යාපාරික මහත්මයෙක් විදියට එවිට ඔබට මේ බදු සහන ලබා ගන්න පුළුවන්. ඒ වගේම TEEP එකේ ලියාපදිංචි කර ගන්නත් පුළුවන්. අනිවාර්යයෙන්ම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ගොඩක් වෙලාට ප්‍රාදේශීය කාර්යාලය තියෙනවා, මහනුවර තියෙනවා, කුරුණෑගල තියෙනවා මේ රිස්ක් ආයතනයක්. මේ ආයතනයේ ලියාපදිංචි වෙන්න මේ ලියාපදිංචි වීම අනිවාර්ය වෙනවා. වෙබ්සයිට් එකක් නිර්මාණය කිරීමේදී රිෆර් කරනු ලබන තාක්ෂණික කරුණු සම්බන්ධයෙන් ඕගනික් සෝස් එකේ ලින්ක් එක ලබා දීමට හැකිද? මේක ප්‍රශ්න දෙකක් එක ප්‍රශ්නේ වෙබ්සයිට් එක නිර්මාණය කිරීමේදී රිෆර් කරනු ලබන තාක්ෂණික කරුණු සම්බන්ධයෙන් ඔරිජිනල් එකේ ලින්ක් එක ලබා දෙන්න පුළුවන්. අනිවාර්යෙන් ලබා දෙන්න ඕනේ. ලින්ක් එක ලබා දෙන්න පුළුවන්. මොකද ඒකේ මේ සෝස් එකේ ලින්ක් එක ලබා දෙන්න පුළුවන්. නෑ මෙහෙමයි අපිට පබ්ලිෂ් කරලා තියෙන ડોකියුමන්ට් තියෙනවානේ. දැන් අපි ගත්තොත් එහෙම එක එක කරපු රිසර්ච් තියෙනවා. පර්යේෂණ වාර්තා තියෙනවා. සමහරවිට පර්යේෂණ වාර්තා තියෙනවා. ඒවා අපි ගත්තොත් එහෙම පබ්ලිෂ් කරලා තියෙන්නේ. යම් දෙයක් අපි ડોකියුමන්ට් එකක් යම් කිසි ડોකියුමන්ට් එකක් පබ්ලිෂ් කරලා තියෙනවා නම්
ඒක අපිට රිෆර් කරන්න පුළුවන්. අපි රිසර්ච් එකක් කරනකොට අපි මාස්ටර්ස් වල වගේ රිසර්ච් එකක් කරනකොට අපි අනිවාර්යෙන් මේ ඒ අදාළ සයිට් කරනවානේ මේ මොකද්ද මෙන්න මේ රිෆරන්ස් මේවා තමයි මේ රෙෆරන්සස් කියලා රිෆර් කරනවානේ. එතකොට අනිවාර්යෙන් රෙෆරන්සස් දාන්න පුළුවන්. එතකොට පබ්ලිෂ් කරලා තියෙන ඕන දෙයක රෙෆරන්සස් දාන්න අවසරයක් ගන්න ඕනේ නැහැ. පබ්ලිෂ් කරලා තියෙනවා නම් යම්කිසි එකක් පබ්ලිෂ් කරලා තියෙන ડોකියුමන්ට් එක දැන් මෙතන අහලා තියෙන මේ යම්කිසි ડોකියුමන්ට් එකක් අපි ගත්තොත් ඒ ડોකියුමන්ට් එකේ නැත්තම් මොනවා හරි දෙයක ප්‍රූව් කරලා තියෙන දෙයක මේ ලින්ක් එක දාන්න අවසර ගන්න ඕනද කියලා ඒක පබ්ලිෂ් කරලා තියෙන එකක්. මහ ජනතාවට විවෘත කරලා තියෙන පබ්ලිෂ් කරලා තියෙන එකක් නම් ඕනම එකක අපිට ලින්ක් එක දාන්න පුළුවන්. අපි රිසර්ච් එකක් කරොත් එහෙම යම්කිසි ආකාරයකින් මේ අපි උසස් අධ්‍යාපනයේ හිතන්න අපේ මේ පශ්චාත් උපාධියකට වේවා උපාධිය මේ පාඨමාලාවකට වේවා එහෙම නැත්නම් වෙනත් ආචාර්ය උපාධියකට වුණත් අපි රෙෆරන්සස් දානකොට ඒ රෙෆරන්සස් කියලා අපි එකින් එක අවසර ගන්න නැහැනේ. එතකොට ඒ කරන්නේ පබ්ලිෂ් කරලා තියෙන ඕනම එකක මහ ජනතාවට විවෘත කරලා තියෙන පබ්ලිෂ් කරලා තියෙන ඕන එක රෙෆරන්සස් දාන්න පුළුවන්. අපිට එහෙම ගැටලුවක් නැහැ. රෙෆරන්සස් අපිට දාන්න හැකියාව තියෙනවා. හරි. මම සෑහෙන ප්‍රශ්න තෝගයක් කතා කළා. අපි පැය කමාරක් විතර කතා කළා. තව ගැටලු තියෙනවද? ඊපායතන ගැන මම කිව්වා ආයේ ප්‍රශ්න විල නැහැ. ඔබට කතා කරන්න අවසරය දෙමු නේ රවි මහත්මයා. අපි ප්‍රශ්න අපි 12ක් විතර 13ක් විතර කතා කළා. ඔව් මේ ගැටලුවක් නැහැ. අපි එහෙම කතා කරමු නේද? එතකොට තමයි අපි ප්‍රශ්න තියෙනවා නම් කතා කරන්න දෙමු. හැබැයි කතා කරන්න කලින් පොඩ්ඩක් මේ කියන්න ඕනේ අපි මේක විෂයානුබද්ධ දේවල් විතරක් අහන්න. සමහර ඔව් විෂයානුබද්ධ අපි මේ සනත් මහත්තයා අපි පැහැදිලිව මේ කියන්නේ මේ මොහොතේ අපි අපරාධ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විදිහට අපේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ කිසිම ගැටලුවක් නැහැ. අපිට අපනයනකරුවෝ බිහි කරන්න ඕනේ. ඉන්න අපනයනකරුවෝ තවත් ශක්තිමත් කරන්න ඕනේ. මෙන්න මේක තමයි අපරාධ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පරම මේ මොහොතේ පරමාර්ථය වෙලා තියෙන්නේ. ඔබ පෞද්ගලිකව ඔබගේ විවිධ මතමතාන්තර තියෙන්න පුළුවන්. මම කෙලිම කිව්ව දේශපාලනිකව. ඒක අදාළ නැහැ. අපිට අදාළ වෙන්නේ අනිවාර්යයෙන්ම අපරාධ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අදාළ වෙන්නේ මේක කොහොමද අපි මේ අපනයනය කරන්නේ. ඒකම අපි මේ අපනයන ක්‍රියාවලිය තුළ විවිධ ආයතන සම්බන්ධ වෙනවා. උදාහරණයක් විදිහට ශාක නිරෝධායන සේවය, ඒ වගේම ක්වොරන්ටයින්, ඒ වගේ විවිධ ආයතන අපිත් එක්ක සම්බන්ධ වෙනවා. විවිධ සහතික ලබා ගන්න වෙනවා. ඉතින් ඒ ආයතන වල යම් යම් ගැටලු ඔබට තියෙන්න පුළුවන්. නමුත් ඒවා කතා කරන මොහොතක් නෙමෙයි මේක. එහෙනම් ඔබ ඍජුව මේ ආයතනත් එක්ක ඍජුව සම්බන්ධ වෙලා ඔබගේ ගැටලු විසඳාගත යුතු වෙනවා. ඒ නිසා සනත් මහත්මයා කියලා කියන්නේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාපාර උපදේන සේවයේ අපේ නිලධාරි මහත්මිය. ඒ නිසා ඔහුට පුළුවන් සීමාව තුළ ඔහු උත්තර දෙවි, ගැටලුවක් නැහැ. සියලු දේවල් වලට උත්තර දෙනවා. හැබැයි ඔබගේ අදහස් ප්‍රකාශ සහ ගැටලු නම් ඇත්තම ගැටලුවක් නැහැ. ඔබ මේ මොහොත තුල අදහස් ප්‍රකාශ කරනකොට ඔබ ඇත්තටම සංගමයක් තුල අපි මොකද මේ කටයුතු කරගෙන යන්නේ. මොකද හේතුව මේ මොහොතේදී Facebook මාධ්‍ය ඔස්සේ මේක සජීවීව විකාශනය වෙනවා. මේක දෙපාර්තමේන්තුවේ නිල Facebook ගිණුම. ඒ නිසා ඔබට කටයුතු කරන්නට වෙන්නේ අපි යම්කිසි සංගමයක් ඇතුව. ඒ සංගමයේ තියාගෙන අපි ඔබට විවෘත කරනවා. ඔබේ ගැටලුව ඍජුව ප්‍රකාශ කරන්න යොමු කරන්න. මම හිතන්නේ සනත් මහත්මයා සහ අපි සැදී පැහැදිලිව ඉන්නවා ඔබගේ ගැටලු වලට උත්තර සපයන්න. හොඳයි. ඔව්. ඔබට අහන්න පුළුවන් ඔබගේ තියෙන ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අහන්න. මෙතන තා මැසේජ් කරන්න බැරි වුණ කවුරු හරි ඉන්නවා. රත්මත්තේ මාව ඇහෙනවද? ඇහෙනවා කියන්න. අසනමත සුබ දැසනක් මේ සුබ දැසනක් මට දැනගන්න තියෙන කාරණා තමයි මම ඉස්සෙල්ලා තමයි ඉස්සෙල්ලා ප්‍රශ්නේ ආවේ බ්ලැක් පේපර් සම්බන්ධව මම ලෝකල් වෙරයිටි එකේ බ්ලැක් පේපර් හදලා තිනවා කොළොන්න කියන එක ඔය GMP වලට කම්ප්ලයි වෙන විදිහට. දැන් මට මම UK වල බයස්ලා කීප දෙනෙක් හොයනවා. මම හොයනකොට ඇත්තටම සාම්පල් එක නිකන් කුරියර් කරලා යවන්න නැතුව ක්ලයන්ට් රික්වයර්මන්ට් එකක් තමයි ආවේ නැහැ මට. මට මගේ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක ප්‍රූව් කරන්න මේ ටෙස්ට් සර්ටිෆිකේට් එකක් ගන්න ඕනිකමක් තියෙනවා මගේ මේකෙන්. පස්සේ ක්ලයන්ට් එක පර්චේස් කරනවා නම් එයා වෙනම ඩීටේල් එකක් ඉල්ලයි. මට ඒකට ෆුල් ස්කේල් ඩීටේල් රිපෝට් එකක් ගන්න පුළුවන් එකක් කරන්නේ නැත්නම් ඒක සාම්පල් එකක් වගේ දෙයක් බලා ගන්න පුළුවන් වේද? මම ITI එකේම රිෆර් කරලා බැලුවන් පස්සේ ඒගොල්ලෝ මට කියනවා පැරාමීටර්ස් ටික කියන්න කියලා. මම අපේ මේ පරීක්ෂණාංශයේ මොකද අපි මෙතන තාක්ෂණික පැත්තට වඩා මම ඔන්න පරීක්ෂණාංශයේ අපේ නම්බර් එක දැම්ම ඔතන කතා කරන්න මිස් තුෂාරි ලියනගේ මහත්මිය ඉන්නවා. අපිට මිස්ටර් කියන්න මිස් එකට උදව් කරાવી. අපි තාක්ෂණික පැත්තේ මම දන්න විදිහට අපිට
කවුද මේ රවි මහත්මයා අපිට chemical analysis report එකක් අපේ research center එකෙමුත් ගන්න පුළුවන් නේද? කවුද අපේ ලසන්ත මහත්මයා මේ research center එකෙන් අපිට ගන්න පුළුවන් නේද මේ report එක? ඔව් තුෂාර මිස්ගේ නම්බර් එක දැම්මා. එතන research center එකේ නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමිය පර්යේෂණ එතුමියට කතා කරන්න. එතුමිය ඔබට ඔබ මහත්තයාට උදව් කරයි. ඒකට අදාළ උදව් කරලා දෙයි. මොන නම්බර්? බොහොම ස්තුතියි. 066 22 22 822. හරි බොහොම ස්තුතියි. හරි. ඔව් රිසර්ච් සෙන්ටර් එකෙන් ගන්න පුළුවන් අපිට මේ පර්යේෂණ අංශයෙන් අපේ පර්යේෂණ අංශයෙන් ඔයාලට ඒක වාර්තාවක් ගන්න පුළුවන්. එතුමියට කතා කරන්න. එතුමිය අපේ නිලධාරීතුමියක්. එතුමිය අපේ පර්යේෂණ අංශයේ අපරාධ කුෂිකාම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශයෙන් ඔබට උදව් කරાવી ඒ අදාළ වාර්තාව ලබා ගැනීමට ඒකට අවශ්‍ය උපදෙස් ටික ඔබට ලබා ගන්න පුළුවන්. තාම මොනවාද ගැටලු තියෙන්නේ? අපි සනත් මහත්තයා මට තව එක ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි දැන් මට තුෂාර මිස් කලින් රිපෝට් එකක් ලබා දුන්නා මීට අවුරුද්දකට විතර කලින් මගේ ප්‍රොසෙස් එකට. ඒකේදී ඇත්තටම පයිපරින් කියන කන්ටෙන්ට් එක 108කට වඩා තිබ්බා අපි අද පේපර් වල. එතකොට දැන් මම මේ සෙෂන්ස් දැන්ට තිබ්බ 6ම කම්ප්ලීට්ම ස්ටඩි කරා. ඒකෙදි කිව්වා අපේ තියෙන පයිපරින් වල කන්ටෙන්ට් එකේ තියෙන ගුණාත්මක බව හින්දා මාකට් එකේ ප්‍රයිස් එකේ ඇඩ්වාන්ටේජ් එකක් අපිට තියෙනවා කියලා. එතකොට ලේබලින් වලදී හරි මාකටිං වලදී හරි සිලෝන් ට්‍රැඩිෂනල් බ්ලැක් පෙපර් වෙරයිටි කියන නම පාවිච්චි කරනවට අමතරව අපිට පැකින් එකේ ලීගල් ක්‍රමයක් තියෙනවද? දැන් මගේ අපේ සිලෝන් පෙපර් වල 108ක් හෝ මොකක් හරි පර්සන්ටේජ් එකක්. එතකොට අදර් කන්ට්‍රීස් කියලා වගේ එහෙම අර මේ ලීගල් ඉෂුව එකක් නැතිව අපේ ටෙක්නිකල් තියෙන මේක කම්පැරටිව් ඇඩ්වාන්ටේජ් එකක් විදිහට ප්‍රසන්ට් කරගන්න විදිහක් තියෙනවද පැකින් වල? ඔව් පැකින් වල මෙන්න මෙහෙම දැන් අපි ඕක ලෝකේ ප්‍රොමෝට් කරලා තියෙනවා. ඇත්තටම ශ්‍රී ලංකා ස්පයිසස් අනිත් ඒවාට වඩා මේ තියෙන රසායනික සංයෝග වල ප්‍රමාණය වැඩි කියලා. එතකොට ඒක ලෝකේ ප්‍රොමෝට් කරලා තියෙන නිසා ඒක ශනිකව හඳුනා ගන්න සිලෝන් ස්පයිසස් කියන ලෝගෝ එක මේ දැනට මේ ලොන්ච් කරලා තියෙනවා. සිලෝන් ස්පයිසස් කියන ලෝගෝ එක. එතකොට එතෙන්දී සිලෝන් පෙපර්, සිලෝන් නට්මෙක්, සිලෝන් ක්ලෝව් කියන ලෝගෝ එක ගන්න පුළුවන්. එතකොට මෙතෙන්දී ලෝකේ හැමතැනම ප්‍රොමෝට් කරලා තියෙනවා ලේබලින් වලදී සිලෝන්ස් මේ සිනමන් වගේ සිලෝන් ස්පයිසස් විවිධ ලෝගෝස් ප්‍රොමෝට් කරලා තියෙන එකක් සිලෝන් පෙපර්, සිලෝන් නට්මෙක්, සිලෝන් ක්ලෝව්. මෙන්න මේක ඔයාට ලබා ගන්න පුළුවන් අපනයන සංවර්ධන මණ්ඩලයෙන් ETB එකට කතා කරලා ඔයාට ලබා ගන්න පුළුවන්. එතකොට ඕන් දැක්ක ගමන් දන්නවා මේක අනිත් මේවට වඩා වැඩි කියලා. මොකද ඕන් ලෝකේ විවිධ රටවල් වල මේක ප්‍රොමෝට් කරන අපේ කෙමිකල් කම්පොනන්ට්ස් මීට වඩා වෙනස් කියලා ප්‍රොමෝට් කරන්න භාවිතා කරපු ලෝගෝ එක. ඊට අමතරව ඔයාට පුළුවන් රෙෆරන්ස් වල දාන්න මේක කෙමිකල් කම්පොනන්ට් එක වැඩි කියන එක අපේ පබ්ලිෂ් කරපු එක තුෂාර මිනිස්ට කතා කරන තුෂාර මිනිස්ට උදව් කරાવી මේ පබ්ලිෂ් කරපු මොනවා හරි රිපෝට් එකක් ඇති. රිපෝට් එකක් තිබ්බොත් පබ්ලිෂ් කරපු රිපෝට් එක රෙෆරන්සස් දාන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. තොරතුරු දාන්න පුළුවන් ඔයාලට. වැඩි ඒ කියන්නේ තොරතුරු දාන්න බැහැ කියලා මොනවත් නෑ. අනිවාර්ය කරපු තොරතුරු තමයි සඳහන් කරන්න තියෙන්නේ. එතිකල් තොරතුරු තමයි සමහර දේවල් එතිකල් දේවල්, අන්එතිකල් දේවල් තමයි අපිට දාන්න බැරි. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අපි තොරතුරු වැඩිපුර තොරතුරු අපි ඉදිරිපත් කරාට පස්සේ ඉන්ෆර්මේෂන් වැඩිපුර තියෙනවා නම් ඒ ඉන්ෆර්මේෂන් අනුව තීරණය වෙනවා මේ ප්‍රොඩක්ට් එක හොඳයි කියලා. ඔයා ඒකටත් තුෂාර මිස්ට කතා කරන්න. ඒගොල්ලන් තාක්ෂණික අංශයෙන් අපේ ඉන්න පර්යේෂණ අංශයේ ඉන්න මේ අති විශාල දැනුමක් තියෙන මහත්මයක් කතා කරන්නේ. මේ ඔයාට උදව් කරයි මේකට අදාළ රෙෆරන්සස් කොහොමද තියෙන්නේ කියලා හොයාගන්න ප්‍රූෆ් රෙෆරන්සස් ඇති. බොහොම ස්තුතියි. හරි. ඒ වගේම තමයි අපරායන සංවර්ධන මණ්ඩලයටත් කතා කරන්නේ සිලෝන් ස්පයිසස් ලෝගෝ එක ගන්න. එතන සිලෝන් ස්පයිසස්, සිලෝන් පෙපර්, සිලෝන් නට්මෙක් ඒ විදිහට තියෙන අපරායන සංවර්ධන මණ්ඩලේ තමයි ශ්‍රී ලංකාවේ අපනයන ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ප්‍රධාන රාජ්‍ය ආයතන. ඒකටත් කතා කරන හි කාර්මික අංශයට කතා කරන්න සිලෝන් ස්පයිසස් සම්බන්ධයෙන් ලෝගෝ එක ගන්නේ කොහොමද කියලා. තව මොනවද තියෙන ගැටලු? පැහැදිලි. බොහොම ස්තුතියි. හොඳයි. හරි. Facebook එකෙන් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ Facebook එකේ විචාරණ කරන නමුත් ඕන කතා කරන්න බෑ. මේ මැසේජ් හරහා එවන්න තියෙන්නේ.
එතකොට අහලා තිනවා මේ කරුංකා එක්ස්පෝර්ට් කරන්නේ කොහොමද කියලා. ඒ ක්‍රමවේදය මම එදා කියපු අපනයන ශ්‍රී ලංකා වර්තමාන අපනයන ක්‍රියා පටිපාටිය කියන එකට මම ගත්තා ගම්මිරිස් කියන කේස් ස්ටඩි එක. ඒ ගම්මිරිස් කියන කේස් ස්ටඩි එකට සමානයි. ඒක 100%ක් මේ කියන්නේ ඒ ක්‍රමවේදයම ඔයාලට ෆලෝ කරන්න පුළුවන්. ව්‍යාපාර නාම ලියාපදිංචිය අනිවාර්යෙන් ඕනි. ව්‍යාපාර නාම ලියාපදිංචිය. ඒ වගේම දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වැඩ් සහ ටින් අංකය ඔබ ලබා ගන්න වෙනවා. business registration එක ඊට පස්සේ VAT number එක ඉන්න අනතුරුව ශ්‍රී ලංකා රේගුවේ ලියාපදිංචි කරගන්න ඕනි custom registration එක ඔයාලා ලබා ගන්න ඕනි. VAT number එක custom registration එක සහ PR එක තිබ්බට පස්සේ ඔයාට බයක requirement එක අනුව මෙහි අදාළ සහතික ගන්න වෙනවා. විශේෂයෙන් plant compliance certificate එක ගන්න ඕනි. ඊට අමතරව freight forwarding සමාගමක් නිවැරදි freight forwarding සමාගමක් වා තෝරා ගන්න ඕනි. ගොඩක් කලාට කරුංකා ඉන්දියාව පාකිස්තානි වගේ රටවල් වලට යවනවා. වෙළඳ ගිවිසුම් තියෙන රටකට යවනවා නම් ඔයාට ඒ සඳහා බදු සහන ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ ඉම්පෝර්ටර් මේ බදු සහන ලබා ගන්න අපේ ට්‍රේඩ් ඇග්‍රීමන්ට් තියෙනවා. ඉන්දියන් ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට් එක, සවුත් ඒෂියන් ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට් එක, පාකිස්තාන් ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට් එක වගේ මේ ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට් යටතේ ඔබට බදු සහන ලබා ගන්න පුළුවන්. එතකොට ඔබ සර්ටිෆිකේට් ඔරිජින් කියන සහතිකය ලබා ගන්න ඕනි. එවිට ඩිපාර්ට්මන්ට් ඔෆ් කොමර්ස් වාණිජ්‍ය දෙපාර්තමේන්තුවේ අපනයන කරුවෙක් විදිහට ඔයා ලියාපදිංචි වෙන්න වෙනවා. රෙජිස්ටර් වෙලා මේක ශ්‍රී ලංකාවේ ප්‍රොඩක්ට් එකක් කියලා උන් සනාථ කරගත්තට පස්සේ ඔබට country of origin කියන එහෙම නැත්නම් certificate of origin කියන සහතිකයක් ගන්න පුළුවන්. ඊට අමතරව අපි වර්තමාන ශ්‍රී ලංකාවේ වර්තමාන අපනයන ක්‍රියා පටිපාටිය කියන මම පළවෙනි දවසේ කරපු වීඩියෝ එක බලන්න. ඒ වීඩියෝ එකේ මේ මම සඳහන් කරලා තියෙනවා ඔබ බයර්ගෙන් ගන්නවා තව රික්වයර්මන්ට්ස් මොනවද ඕනේ කියලා. සමහරවිට බාබුල් හදන්න එහෙම නැත්නම් වෙන විට සඳහා විවිධ දේවල් සඳහා මේ පුවක් ගන්නවා කරුංක ගන්නවා. එතකොට ඒ ගන්නා වූ ඉන්ඩස්ට්‍රි එක අනුව ඒ අවශ්‍ය රික්වයර්මන්ට්ස් එක වෙනස් වෙනවා. ඉන් අනතුරු කෝඩින් සමාගම හරහා ඔබට ඒ උන්ගේ අවශ්‍ය සහාය ලබාගෙන මේක අපනයනය කිරීමේ හැකියාව තියෙනවා. තව හිතන්නේ ප්‍රශ්න කිහිපයක් ඇවිල්ලා තියෙනවා. හෙලෝ ඔව් කතා කරන්න මම ඇඹිලි පිටියෙන් කතා කරන්නේ. මම කරන්නේ රෙදි බතිකරන එක. මේ මට රෙදි බතිකරන එක මට ඒක එක්ස්පෝර්ට් කරන්නත් ඕනි. ඊළඟට මේ ඇඹිලි පිටියේ ඔය හැම දෙයක්ම තියෙනවා. එළවලු, පළතුරු, ගම්මිරිස්, කුරුඳු වගේ දේවල් උනත් තියෙනවා. ඒවා මේ පොත දාලා මහා පරිමාණයෙන් හදනව නෙමෙයි. සාමාන්‍ය මිනිසුන්ගේ වතු වල හැදෙන දෙයකින් හදන දේවල්. මට ඒ නිසා ඒව ගැන දැනගන්න එක්ස්පෝර්ට් මාකට් එක ගැන දැනගන්න ඔබතුමාගේ දුරකථන අංකය ලබා දෙන්න පුළුවන්ද? හරි. අපේ හැමෝම ලියා ගන්න 0.1 207 90 තමයි අපේ අපනයන කෘෂිකර්මාංශයේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාපාර උපදේශනාංශයේ දුරකථන අංකය වෙන්නේ. සර් ඒක chat box එකට දාන්න පුළුවන්ද? දාලා තියෙන දැන්. ඒවල තියෙන්නේ. Thank you. ඊට අමතරව මේ hotline එක අපේ mobile number එකක් දාලා තියෙනවා 071 60 99 99 කියන දුරකථන අංකය හරහත් පුළුවන් ඔබට ව්‍යාපාර උපදේශනාංශයේ සම්බන්ධ කරගන්න. ඊට අමතරව අපනයන ක්‍රියාවලිය සම්බන්ධ වීමට අපනයන ක්‍රියාවලියට සම්බන්ධ වීමට හුඟක් ආයතන වලට යන්න වෙනවලු. ඒකට විවිධ ස්ථාන වලට යන්න වෙනවා, විශාල කාලයක් ගත වෙනවා. මේකට වෙන ලේසි ක්‍රමයක් නැද්ද කියලා කියනවා. ඉතින් ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ මේ හැම ආයතනයකටම යන්න ලියාපදිංචි වීමට හේතු සාධක තියෙනවා ඇත්තටම. අපි ගත්තොත් එහෙම ඔබ දන්නා country of origin certificate of origin කියන සහතිකය ලබා ගන්න. ඉතින් ඒ ආයතනයට යන්න වෙනවා. ඉතින් හේතුව තමයි මේක ශ්‍රී ලංකාවේ ගම්මිරිස්, ශ්‍රී ලංකාවේ පුවක්, එනත් ශ්‍රී ලංකාවේ කුරුඳු ඒ වගේ මේ සහතිකයක් ලබා දෙන්න ගන්න ආයතනයේ තියෙන. හැබැයි මම සහනයක් ඔබට ලබා ගැනීම විදිහක් කියලා දෙන්න පුළුවන්. freight forwarding company. එහෙම නැත්නම් forwarding company නැත්නම් clearance company. FRI freight forwarding companies මේකට උදව් කරනවා. එතකොට ඔයාට පුළුවන් ඔයා තෝරා ගන්නා වූ freight forwarding සමාගමට කියන්න
මේ ෆ්‍රේට් ෆෝර්ඩින් සමාගම ගොඩක් වෙලාට ඔබ වෙනුවෙන් මේ දේවල් වලට සහනය ලබා දෙනවා. මම අතෙන්දි කිව්වා නේද ෆ්‍රේට් ඇනලිසිස් එකක් කරන විදිහ ගැන. එතකොට මම කතා කළා ෆ්‍රේට් චාර්ජස් අපි එක පැත්තක ලියා ගන්නවා. ඊට පස්සේ ඔවුන් ලබා දෙන සේවා සහන ලියා ගන්නවා. එතකොට සමහර කට්ටිය certificate of origin කියන certificate එක ගන්න එකේ registration custom registration එක පාට වෙනමකුත් ඕනේ නැහැ. BR එකයි වැටින් නම්බර් එකයි තිබ්බට පස්සේ custom එකේ register කරනකොට custom එකේ registration එක පවා ඒගොල්ලන් ගිහිල්ලා ඔබ වෙනුවෙන් ගිහිල්ලා කරලා දෙන ආයතන ඉන්නවා. ඉතින් freight forwarding සමාගම ගොඩක් වෙලාවට මේවට උදව් කරනවා. ශ්‍රී ලංකාවේ තියෙන freight forwarding සමාගම් බොහෝමයක් ඔබ එවැනි ලෙස උදව් කරන සමාගමක් තෝරගත්තොත් ඔබට මේ කාලය ඉතිරි කර ගැනීමේ හැකියාව තියෙනවා. සිලෝන් රයිස් මම දන්න විදියට සිලෝන් රයිස් වලට ට්‍රේඩ්මාර්ක් එකක් මම දන්න විදියට නැහැ. අපනයන මේ EDB එකේ එහෙම එකක් නැහැ. ගොඩක් වෙලාවට අපනයන ස්පයිසස් සම්බන්ධයෙන් තියෙනවා. ඔබ අපනයන සංවර්ධන මණ්ඩලයේ එතෙන්දී සම්බන්ධ කරගන්න. ඒකව සුළු පරිමාණ සුළු පරිමාණයෙන් ගොවීන්ගෙන් ගම්මිරිස් අරගෙන නිෂ්පාදනයක් කරනවා නම් මේවට සහතික ගන්න පුළුවන්ද කියලා කියනවා. ඔයද ඔබට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ දැන් ඉස්සල්ලාම ඔබට කරන්න ඕනේ ඔබට කරන්න තියෙන දේ තමයි ඔබ ඉස්සල්ලාම කරන්න ඕනේ ඔබ සතුව සිට ගොවීන් ටික ලියාපදිංචි කරගන්න ඕනේ. ඔබ සතුව ඉන්නා වූ ගොවීන් ටික ලියාපදිංචි කරගන්න ඕනේ. ගොවීන් ටික ලියාපදිංචි කරලා ඊට පස්සේ ඔබ ඔවුන්ගෙන් ලබා ගන්නකොට බාණ්ඩ ටික ලබා ගන්නදී ඒකට අදාළ වෙනමම බැච් කෝඩ් හදා ගන්න ඕනි. ඉතින් ඒක වෙනම ටිකක් ලොකු මාතෘකාවක්. ඔබට මීට අදාළ දේවල් ඒ අදාළ සහතික ලබා දෙන ආයතනයෙන් කරනවා. ගොඩක් වෙලාවට අපි හිතමු ඔබ ලබාගත් PS ලංකා කියලා ඔබ GMP සහතික ලබා ගන්න. එහෙම නැත්නම් කන්ට්‍රෝල් යුනියන් ආයතනය කියලා හිතන්න. එහෙම නැත්නම් SLSI ආයතනය නම් ඒ ආයතන ඔබට පුහුණුවක් ලබා දෙන කොහොමද කරන්න කියලා වෙනම ගොවීන් අයිඩෙන්ටිෆයි කරගෙන ඒගොල්ලන් ඉස්සෙල්ලාම රෙජිස්ටර් කරගන්න ඕනේ. රෙජිස්ටර් කරාට පස්සේ මේ රෙජිස්ටර් කරගන්නා වූ ගොවි මහත්මයා මහත්මිය ඒ ප්‍රදේශයෙන් අපි බාණ්ඩ ගද්දී ඔවුන්ව හඳුනා ගන්න වෙනම අංකයක් අපි ඔවුන්ට ලබා දෙනවා. ඊටතර ඔවුන්ගෙන් පැමිණෙන නිෂ්පාදන වෙනම හඳුනාගෙන ඒවට බැච් කෝඩ් නිර්මාණය කරනවා. එන බැච් එකට අදාළ බැච් එකේ කෝඩ් එකක් නිර්මාණය කරලා ඊට පස්සේ අපි සිස්ටම් සර්ටිෆිකේට් එකක් ගමු. GMP, HACCP, ISO, FSSC, BRC ඔය ඕන සහතිකයක් ගද්දී ඒ සහතිකයේදී අපි ගොවීන්ගෙන් තමයි බාණ්ඩ ටික මිලදී ගන්නේ අමුද්‍රව්‍ය වශයෙන්. එතකොට අමුද්‍රව්‍ය මිලදී ගනිද්දී වෙනම ගොවීන් ලියාපදිංචි කරගන්න ඕනි. කරගෙන ඉවරලා ඔවුන්ට යම් නම්බර එකක් ලබා දෙනවා. නම්බර එකක් ලබා දීලා ඒ නම්බර එකෙන් ඔවුන්ගෙන් ලබා ගන්නා වූ බාණ්ඩ ටික වෙනම ප්‍රොසෙස් කරලා ඒක වෙනම බැච් එකක් විදිහට තමයි ප්‍රොසෙස් කරන්නේ. එතකොට අවසාන නිෂ්පාදනයේ මේ අවසාන නිෂ්පාදනයේ තියෙන භාණ්ඩය කුමන ගොවි මහත්මයාගෙන්ද ආවේ කියලා එක් භාණ්ඩයට අපි බැච් කෝඩ් එක සඳහන් කරනවා. මේ බැච් කෝඩ් එකෙන් අපිට කියන්න පුළුවන් මේක මොන ෆාමගෙන්ද ආවේ කියලා. ඒකට ට්‍රේසබිලිටි එක කියලා කියනවා. ඉතින් ට්‍රේසබිලිටි එක අනිවාර්යෙන් තියෙන්න ඕනි. GMP, HACCP සහතිකවල. ඒ වගේම ඔබට මතක කස්ටම් රික්වයර්මන්ට් කුම්මනේ පොත්පලක බලන්න සීනි නැතුව හිටියා ටැග් වෙලා. කස්ටම් රික්වයර්මන්ට් කතා කරද්දී ප්‍රශ්න අහන්න දෙනකොට අපි අහමු පොඩක් මේ ඔව් වෙනත් මහත්තුරු කතා කර ඔව් ඉතින් මෙන්න මෙහෙම අපිට බැච් කෝඩ් එක අපිට හදා ගැනීමේ හැකියාව තියෙනවා. බැච් කෝඩ් එක හදා ගැනීමේ හැකියාව තියෙනවා. අන්න ඒ ආකාරයෙන් තමයි ඔබ කරන්න ඕනේ. එතකොට ඔබ GMP ගත්තත්, HACCP ගත්තත්, ISO, FSSC ඕන සහතිකයක් ගත්තත් මේ බැච් කෝඩ් එක වෙනම අපිට හදා ගන්න වෙනවා. ඉතින් ඒකට ඒ අදාළ ආයතන උදව් කරනවා. විශේෂයෙන් අපි කන්ට්‍රෝල් යුනියන් ආයතනය ගත්තත්, මායාසර්ට් ආයතනය ගත්තත්, ඊට පස්සේ අපි හිතමු කන්ට්‍රෝල් යුනියන් මායාසර්ට්, එතකොට SLS ආයතනය ගත්තත් SLSI ආයතනය අපිට මම එදා පැහැදිලිව කතා කරා. ඒ පරණ වීඩියෝ ටික බලන්න. එතෙන්දි මම ඉතාමත් පැහැදිලිව කතා කළා මේ SLSI ආයතනයේ නම් කිසි සහතිකයක් ඔබ ලබා ගන්න නම් ඔබ ඉස්සෙල්ලාම GMP auditor කෙනෙක් එහෙම නැත්නම් system certificate auditor කෙනෙක් හොයාගන්න ඕනි. මේ auditor ඔබට කියලා දෙනවා කොහොමද මේ දේවල් කරන්නේ කියලා. ඒකට අදාළ පුහුණුව ඔබට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න තියෙන්නේ නේ. ප්‍රශ්න විශාල ප්‍රමාණයක් ආවා. හොඳයි. මේ තවත් ප්‍රශ්න තියෙනවා නම් කතා කරන්න කවුරු හරි ඉන්නවා නම් අහන්න. මේක කතා කරේ ගොඩක් ඒවා මේ
Facebook එක හරහා ප්‍රශ්න කතා කළා. ඔබ අනත් මහත්මයා ඔව් එහෙමද? කියන්න. මම කතා කරන්නේ රත්නපුරෙන්. හරි. මම ඇත්තටම සිනමන් ගැන කතා කරා තමයි මම තිහගොඩ ගිහිල්ලත් මේ කතා කරලා ඇවිල්ලා තියෙනවා. මට මුල ඉඳලා පටන් ගන්න ඕනේ. දැන් අපි ලෑන්ඩ් එකේ ඉඳලම පටන් අරන් මට ඇත්තටම මම ලැබොරටරි ඇනලිසිස් උත් සර්ටන් ලෙවල් එකකට දන්නවා. මොකද මම මේකට සම්බන්ධ වෙලා ඉන්න හින්දා. හොඳයි. හින්දා මට අදහසක් තියෙනවා. ඒ කියන්නේ සිනමන් එන් ප්‍රොඩක්ට් එකක් විදිහට ඒ කියන්නේ ඔයිල් හරි හැම ප්‍රොඩක්ට් එක ගොඩක් වෙලාවට ඔයිල් වලට යන්න ඩිස්ටිලේෂන් එකක් කරලා කරන්න ඒකේ පොඩි අඩිතාලමකුත් හදාගෙන තියෙන්නේ. අතන මට කරගන්න ඕනි මුලින් ඉඳලා කියන්නේ ලෑන්ඩ් එකේ ඉඳලම දැනට ලෑන්ඩ් එක අතරම ප්ලාන්ට් කරලා තියෙනවා. ඒකට එතන ඉඳලා කොහොමද ඒ කියන්නේ සොයිල් එකකට හරි මුලින් ඉඳලම ඕගනික් හරි ගන්නවන නැත්නම් දැන් ඒ කියන්නේ අපි ප්ලාන්ට් කරන්න කලින් ඉඳලම පටන් ගන්න ඕනි කොහොමද කියන එක කියන්නේ මුලින් ඉඳලා එන් ප්‍රොඩක්ට් එකකටම එතකොට මගේ එකකින්ම ෆුලි කවර් කරගන්න තමයි මම ප්ලෑන් කළේ. එතකොට කොහොමද ඒක වෙනවනම් හොඳම විදිය. එතකොට මට ඒක තමයි මට ඔර්ගැනික් සර්ටිෆිකේට් එකද ගන්න ඔබතුමා බලාපොරොත්තු වෙන්නේ? ඔව් ඉනිෂියල් එතන ඉඳලම ඒ කියන්නේ ඒක එතකොට ප්‍රොඩක්ට් එකටම අපිට මේ දාන්න පුළුවන් හින්දා ඔබ ඉස්සලාම් ප්ලෑන් එකක් හදා ගන්නවද? ඉස්සලාම ටයිම් ෆ්‍රේම් එකක් එක ප්ලෑන් එකක් හදා ගන්න. කෙලින්ම ඔබට මම අර කිව්වා වගේ කාබනික සහතික නිකුත් කරන ආයතන වලට කතා කරන්න පුළුවන්. කන්ට්‍රෝල් යුනියන් වේවා, මායා සර්ට් වේවා ටිකක් වියතරම අධිකයි. එහෙම නැත්නම් අපනයන කුෂ්ඨාම දෙපාර්තමේන්තුවේ කාබනික ගම්මාන හදන වැඩසටහනක් තියෙනවා. චුට්ටක් එතන දිස්ත්‍රික් කාර්යාලයත් එක්ක මේ මොකද්ද අපේ ව්‍යාපාර උපදේශන අංශයේ අතරම මේක අපි චුට්ටක් බලන්නම්. එතෙන්දී ඔබගේ කාබනික ගම්මාන හදන වැඩසටහන මම මේ දිනවල නම් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. රටේ තත්ත්වයට එක්ක ඒ වගේ වැඩසටහනකට ඔබට සම්බන්ධ වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔබට පුළුවන් කන්ට්‍රෝල් යුනියන් ආයතනයේ මායා සෙට් වගේ ආයතන වලට කතා කරලා ඉස්සල්ලාම කාබනික සහතිකය ලබා ගන්න. ඊට පස්සේ ඔයාට තීරණය කරන්න පුළුවන් මේ එකේ ක්‍රමවේදයක් තියෙනවා. අතන මේ ක්‍රමවේදය ගැන කතා කරගෙන යන්න වෙලාව මදි වෙයිද දන්නේ නැහැ. මොකද පැයක් විතර කතා කරන්න පුළුවන් එකක් වාගේ කේස් බයි කේස් එන්නේ ඒක. එතකොට දැන් එතෙන්දී ඔයා ඊට පස්සේ කරන්න ඕනේ ඔබතුමා වෙනම ප්‍රොසෙසින් සෙන්ටර් එකක් හදන්න ප්ලෑන් එකක් හදා ගන්න ඕනේ. විශේෂයෙන් මේ ප්‍රොසෙසින් සෙන්ටර් එක හදනකොට මේ ඔබම ප්‍රොසෙස් කරනවා නම් සිස්ටම් සර්ටිෆිකේට් එකකට දැන් ඔය කියන විදිහට සහතිකයකට අනුවනේ ප්‍රොසෙස් කරන්නේ. එතකොට ඔබ කරන්න ඕනේ ඉස්සර වෙලාම ප්‍රොසෙසින් සෙන්ටර් එක ඉස්සලාම එහි ප්ලෑන් එක ඇඳ ගන්න ඕනේ. ප්ලෑන් එක ඇඳලා මේ ප්ලෑන් එක අනුමත කරගන්න ඕනි. විශේෂයෙන් සිස්ටම් සර්ටිෆිකේට් ඔඩිටර් කෙනෙක් එහෙම නැත්නම් ඔඩිටර් කෙනෙක්ට කියලා හදා ගන්න ඕනේ. ඒක මම කතා කරා සර්ටිෆිකේෂන්ස් කියන මාතෘකාවේදී මම වැඩිදුරටත් මේ ගැන කතා කරලා තිනවා. ඔබ ඒකත් බලන්න. ඊට අමතරව ඔබට පුළුවන් කන්ට්‍රෝල් යුනියන් ආයතනයේ මායා සර්ට් ආයතනයේ SGS ලංකා ආයතනයේ වගේ ආයතන වලට කතා කරන්න. ඒ ආයතන වලට කතා කරාට පස්සේ මේ අදාළ විදිහට අපි සර්ටිෆිකේට් එක දැන් කාබනික සාතික ඔබ ලබා ගන්න ආයතනෙන්මත් පුළුවන් මේ සිස්ටම් සර්ටිෆිකේට් එක ලබා ගන්න. ඒ ආයතනයෙන් පෙන්වුවාට පස්සේ ඔයාගේ මේ බිල්ඩින් එකේ ස්ට්‍රක්චර් එක මෙන්න මේ විදිහට එන්නේ මේ ප්ලෑන් එක මෙහිමයි කියලා ඒගොල්ලන් කියනවා. කන්ටැමිනේට් වෙන්න පුළුවන් පැති ඒ වගේම තමයි විවිධ රික්වයර්මන්ට්ස් වලට අනුකූලව ඔයාගේ ඒ ප්ලෑන් එක වෙනස් කරන්න සිද්ධ වෙනවා. ඒ ප්ලෑන් එක වෙනස් කරාට පස්සේ බිල්ඩින් එක හදලා වටපිටාව වෙනස් වෙන්න ඕන විදිහ සහ ඒ අදාළ සියලු දේවල් වලට අර මම කිව්වා වගේ මේ කන්ට්‍රෝල් යුනියන් නම් කන්ට්‍රෝල් යුනියන් ආයතනය උදව් කරනවා ඔයාට පර්චේස් කරන තැන ඉඳලා කොහොමද මැෂින්ස් හයි කරන තැන මැෂින් එක හයි කරොත් එහෙම මැෂින් වල කොහොමද සර්ටිෆිකේෂන්ස් වලට අනුව කොහොමද මැෂින් ස්ථාපනය කරලා තියෙන්න ඕනේ කියන එකත් මෙහි සඳහන් කරලා ඒ අදාළ මේ ටික ලබා ගන්න පුළුවන්. ඔබට මට කතා කරන්න මේ දුරකථන අංකය ඇති. ඔබට කතා කරන්න වැඩිදුරටත් ඔබට කතා කරන්න පුළුවන් මේ වගේ වෙලාවකදී ඔයාගේ ප්‍රශ්නෙට විතරක් මේ ලොකු මේ වෙලාවක් ගත වේවි. ඔබතුමාගේ ප්‍රොඩක්ට් එක මොකක්ද කතා කරන්න 071 609යි මම නම්බර් එක දුන්නා ඔයාට. තව ආයෙත් සැරයක් දාන්න 609යි 9 ඉලක්කම් 4යි 0 609 90 කියන දුරකථන අංකය ඔස්සේ කතා කරන්න මම ඔයාලට තව ඔබට අවශ්‍ය උපදෙස් ලබා දෙන්න සම්පූර්ණ ප්ලෑන් එක ගැන කතා කරමු. බොහොම ස්තුතියි.
what is the required quantity for 120 footer 20 footer container කොච්චර බර ප්‍රමාණයක් අල්ලනවද කියලා අහලා තිනේ. ඒක අහන්න ඕනේ. ගොඩක් වෙලාවට මේ freight forwarding company එකට කතා කරන්නේ කොච්චර බර ප්‍රමාණයක් අල්ලනවද කියලා. කියන්නේ සාමාන්‍යයෙන් කිලෝ 20000ක් 22000ක් අතර ප්‍රමාණයක් ගම්මිරිස් අල්ලනවා. ඒක depend වෙනවා. ඒක සාමාන්‍යයෙන් 20 footer container එකට එකවර තියෙන බර ප්‍රමාණය වා චුට්ටක් කතා කරලා බලන්න. freight forwarder කෙනෙකුට එහෙම නැත්නම් ඒ අදාළ ආයතනයකට තාක්ෂණික කරන ආයතනයකට අහන්නේ ඒගොල්ලන් කියාවි කරවල එක්ස්පෝර්ට් කරන්නේ කොහොමද? කරවල වගේ දෙයක් ප්‍රොඩක්ට් එක අතර අපි හැම වෙලේම ප්‍රයොරිටි එක දෙන්නේ මේ ස්පයිසස් වලට. අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අපේ අරමුණ තියෙන්නේ ස්පයිසස් සඳහා වැඩි ප්‍රයොරිටි එකක් දෙන එක. නමුත් මේ ප්‍රශ්නේ අහලා තියෙන නිසා මම කියන්න ප්ලාන් ඉස්ලාම් බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක ඕනි, VAT නම්බර් එක, කස්ටම් රෙජිස්ට්‍රේෂන් එක, ඒ ටික මම දැනට කතා කරලා තියෙනවා ඉතා දීර්ඝව. ඒ ටික කරාට පස්සේ ඔයාට ප්ලාන් ක්වොරන්ටයින් සර්ටිෆිකේට් එක ගන්න වෙනවා. විශේෂයෙන් ඇනිමල් මේ කියන්නේ මේක හෙල්ත් සර්ටිෆිකේට් එකක්, සෞඛ්‍ය සහතිකය ඔබට ලබා ගන්න වෙනවා සෞඛ්‍යමය ආහාරයක් නිසා. ඒ නිසා ඔයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ ලියාපදිංචි කරගන්න ඕනේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ ලියාපදිංචි වෙලා මේ කරවල වල සාම්පල් ඔවුන්ට ලබා දීලා ශරීර සෞඛ්‍යයට අහිතකර විදිහේ දෙයක් නැහැ කියලා සෞඛ්‍ය සාධකය ලබා ගන්න පුළුවන්. ඉන්න අනතුරු ප්ලාන් ක්වොරන්ටයින් සර්ටිෆිකේට් එක ලබා ගන්න ඕනි. මේ ටික ලබා ගත්තට පස්සේ ඔයාට කොහොමද මේක ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ, ඊට පස්සේ පැක් කරන්නේ කොහොමද, ඒ වගේම තමයි ප්‍රොඩක්ට් එකේ ලබා ගත යුතු අනිකුත් සහතික ඒ අදාළ බයගෙන් බයට වෙනස් වෙනවා. ඒ අනුව ඔයාට අහන්න පුළුවන් බයගෙන් ඔබ ලබා ගත යුතු සහතික බයගෙන් බයට වෙනස් වෙනවා. ඒතර බයට අදාළ අනිකුත් සහතිකට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් තව ප්‍රශ්න තියෙනවද? ඒ වගේම මතක් කරන්න ඕනේ අතරම අපි මේ වැඩසටහන් මාලාව සිද්ධ කරන්නේ අපරායන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වර්ෂ 50ක් පිරීම නිමිත්තෙන් තමයි මෙවැනි දැවැන්ත වැඩසටහන් රැසක් අපි සංවිධානය කළා තියෙන්නේ. ඉතින් ඒ වගේම මතක් කරන්න ඕනේ අපරායන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ඕගොල්ලන් සප්ලයර්ස්ලා කුළුබඩු සඳහා සැපයුම් කරුවන්, ඒ වගේම නිෂ්පාදකයන්, ඒ වගේම අගය එකතු කරන්නන්. එතෙන්දී අපි කියන්නේ ඩ්‍රයර් එකක් දාගෙන ප්‍රොසෙස් කරන ප්‍රොසෙසින් සෙන්ටර් එකක් තියෙන පුද්ගලෙක්. එහෙම නැත්නම් කලෙක්ට් කරලා විකුණන එකතු කිරීමේ මධ්‍යස්ථානයක් තියාගෙන යන කෙනෙක්. එහෙමත් නැත්නම් මේ සිනමන්, පෙපර්, නට්මෙග්, ක්ලෝව් අරගෙන වැලියු ඇඩිෂන් එකක් කරන පුද්ගලෙක්. මේ ඕනම එක්කෙනෙක් අපේ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ ලියාපදිංචි කරලා නිල වෙබ් අඩවියේ ඔයාගේ තොරතුරු පළ කිරීමේ වැඩසටහනක් අපි කරනවා. ඉතින් ඔයගොල්ලන් රෙජිස්ටර් කරාට පස්සේ ඔයගොල්ලන් වෙනුවෙන් වෙනම ප්‍රොෆයිල් එකක් අපරායන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙනුවෙන් අපි ඔබ වෙනුවෙන් හදනවා. හැදුවට පස්සේ දැන් අපි අර රියපොල අපි වාහනයක් සර්ච් කරනකොට රියපොල එහෙම අපි හරිය නැත්තම් ikman.lk හරි කුමාර අන්න ඒ වගේ එකකට ගිහිල්ලා අපි බලනවානේ දිස්ත්‍රික්කේ වේවා පළාත වේවා එහෙම නැත්තම් මේ ප්‍රොඩක්ට් එක අනුව සර්ටිෆිකේෂන්ස් අනුව මෙන්න මේ විදිහට හදිස්සියේ බය කෙනෙක් ලංකාවේ ඉන්න පුද්ගලයෙක් වේවා පිටරට ඉන්න පුද්ගලයෙක් වේවා සමහරලාට සිනමන්, පෙපර්, ක්ලෝව්, නට්මෙග් වගේ දෙයක් ඕන වුණොත් ක්ෂණිකව අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා කවුද රෙජිස්ටර්ඩ් සප්ලයර්ස්ලා කියලා බලලා ඒගොල්ලන්ගේ තියෙන සහතික මොනවද කියලා බලන්න පුළුවන් විදිහේ ක්‍රමවේදයක් හදාගෙන තියෙනවා. ඉතින් එහි ඇප්ලිකේෂන් එක අපි අපේ නිල වෙබ් අඩවියේ ඩවුන්ලෝඩ් කියන කොලම් එකේ තියෙනවා. ඩවුන්ලෝඩ් කියන කොලම් එකට ගිහිල්ලා අපේ නිල වෙබ් අඩවියේ ඩවුන්ලෝඩ් තීරුවට ගිහිල්ලා කුළුබඩු මේ සැකසුම් කරුවන් ඒ වගේම එකතු කරන්නන් ඒ වගේම වැලියු ඇඩිෂන්ස් කරන කට්ටිය ඉන්න අයගේ රෙජිස්ටර් කරන ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරලා ෆිල් කරලා ඒ කියලා තියෙන විදිහට අපිට එවන්න. ඒ වගේම තමයි ඔබ සඳහන් කරනවා නම් GMP සහතිකය ඔබ සතුව තියෙනවා කියලා එහි ෆොටෝකොපි එකක් ඇටච් කරන්න ඕනි. ඊට පස්සේ විශේෂයෙන් ඒ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා තමයි අපිට එවන්න ඕනේ. ඔබ මාතර නම් ඉන්නේ අපරායන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාතර තියෙනවා අපේ දිස්ත්‍රික් කාර්යාලයක්. ඉතින් දිස්ත්‍රික් කාර්යාලය හරහා එවන්න ඕනි. එතකොට අපේ නිලධාරී මහත්මීන් විසින් ඒ අදාළ සහතික ඔබ සතුව තියනවාද කියලා පරීක්ෂාවට ලක් කරાવી. ඉන් අනතුරුව අපි ඔබව අපේ ආයතනයේ ලියාපදිංචි කරගෙන නිල වෙබ් අඩවිය ඔබගේ තොරතුරු ඇතුළත් කරනවා. ඊට පස්සේ ඔබ වෙනුවෙන් වෙනම ප්‍රොෆයිල් එකක් හදනවා. ඉන් බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය නොකරන සමහර ගොඩක් අයට ඉන්නවා බයස්ලා ඉන්නවා. ඒ කට්ටියව ලින්ක් කරලා දෙන එක. ඊට අමතරව පිටරට විදේශීයව ඉන්න අපේ කවුරු හරි මිලදී ගැනුම් කරුවෙක් විවිධ රටවල ඉන්න මිලදී ගැනුම් කරුවෝ ඉන්නවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ පිටරට පදිංචි වෙලා ඉන්න විවිධ ව්‍යාපාරික කරන මහත්මීන් ඉන්නවා. මේගොල්ලන් හරහා
මේගොල්ලන්ට කන්ටැක්ට් කරලා දෙන එක ඔයගොල්ලන්ගේ තොරතුරු ඔවුන්ට හුවමාරු කරලා ඔබට වෙළඳපළක් හදලා දෙන එක තමයි එහි ප්‍රධාන අරමුණ වෙන්නේ. ඉතින් ඔබ සියලුම දෙනා ඔබ කුළුබඩු අනිවාර්යයෙන්ම කුළුබඩු නිෂ්පාදනයක් වෙන්න ඕනි. එළවලු පළතුරු වගේ දේවල් නිෂ්පාදනය කරන අය මෙතන ලියාපදිංචි වෙන්න බෑ. මොකද අපේ දෙපාර්තමේන්තුව කුළුබඩු සඳහා තමයි ස්ථාපනය කරලා තියෙන්නේ. ඔබ කුළුබඩු නිෂ්පාදනය කරන අයෙක් නම් අනිවාර්යයෙන්ම එහි ලියාපදිංචි වෙන්න. අනිවාර්යයෙන්ම දැම්ම ඩවුන්ලෝඩ් තීරුවට ගිහලා අදාළ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගෙන පුරවලා ඔබ අස්සම් කරලා අප වෙත එවන්න සලස්වන්න. ඔව් ඒ වගේම තමයි Facebook එකේ link එක share වෙලා තියෙනවා. අපේ communication සංනිවේදනාංශයේ ලසන්ත මහත්මයා share කරලා තියෙනවා. ඒ වගේම YouTube channel එකේ link එක share කරලා තියෙනවා. ඒ වගේම Telegram සේවාවේ link එක Telegram සමූහයේ link එක share කරලා තියෙනවා. ඉතින් මේ සියලු මේවා බලන්න. ඒ වගේම තමයි අපේ පහුගිය වැඩසටහන් සියල්ල නරඹන්න. ප්‍රශ්න ගැටලු තියෙනවා නම් මේ අපි අන්තිම දවසේ වුණත් කතා කරන්න පුළුවන්. අවසාන දවසේ දැන් ලබන සතියෙන් පස්සේ අපි මේ වැඩසටහන විශාල වැඩසටහන් තෝගයක් ඔබ වෙනුවෙන් කළා. වැඩසටහන් 8ක්. ඉතින් ඔබගෙන් ආපු කමෙන්ට්ස් වලට මම ස්තුතිවන්ත වෙනවා. අපලන් කුෂ්කාම් දෙපාර්තමේන්තුවේ සියලුම දෙනා අපේ අතර මේ වැඩ ඔබගේ දායකත්වය අප වෙත ලැබීම සම්බන්ධයෙන් මොකද අපි අපරාධ කුෂ්කාම් දෙපාර්තමේන්තුව විදිහට සියලුම අංශ එකතු වෙලා මේක මේ සමූහයක් වශයෙන් තමයි මේ වැඩසටහන කරන්නේ. අපේ සියලුම අංශ එකතු වෙලා ව්‍යාපාර උපදේශනාංශය, ඒ වගේම සංනිවේදනාංශය, තොරතුරු තාක්ෂණාංශය ඉන්න අනතුරුව ගත්තාම විශේෂයෙන් මේ පුහුණු සංස්කරණ පුහුණු මධ්‍යස්ථානයේ මාතලේ පිටි රවි මහත්මයා ලක්ෂ්මන් මහත්තයා මෙන්න පුහුණු සංස්කරණ මධ්‍යස්ථානයේ මේ සියලුම දෙනා අපි සමූහයක් වශයෙන් එක්තරා ටීම් එකක් වශයෙන් තමයි එකතු වෙලා මේ වැඩසටහන් ටික කරගෙන යන්නේ. ඉතින් මේ අපි ටීම් එකටම එහෙම නැත්නම් අපේ ගෲප් එකක් අපේ පිටිපස්සෙන් විශාල පිරිසක් මේකට උදව් කරන් ඉන්නවා. මේ සියලුම දෙනාගේ බලාපොරොත්තුව වෙන්නේ $1 එකක් හරි තව වැඩිපුර ශ්‍රී ලංකාවට රැගෙන එීම. ඉතින් ගොඩාක් දෙනෙක්ගේ කමෙන්ට්ස් තිබ්බා බයස්ලා හම්බුණා කිව්වා. ඔබට යම්කිසි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඇතරම කතා කරන්න විශේෂයෙන් අපරාධ කුෂ්කාම් දෙපාර්තමේන්තුවේ ව්‍යාපාර උපදේශනාංශයේ නම්බර එක මම ෂෙයා කරා. ඒ වගේම මොබයිල් නම්බර එක ෂෙයා කරා. තව මොන හරි ගැටලු තියෙනවා නම් අපිට නැත්තම් අපිට නවත්තන්න පුළුවන්. තව ප්‍රශ්න ඇවිල්ලා නැහැ නේද? අපි ප්‍රශ්න කොහොම හරි 17ක් 17ක් අපි කතා කරලා තියෙනවා. පැකින් සම්බන්ධයෙන් තාක්ෂණික වැඩසටහනක් ඕනේ කියලා තියෙනවානේ. අපි ඉදිරියේදී මේ වැඩසටහනක් සංවිධානය කරන්න දැනට මේ රටේ පවතින වාතාවරණය නිසා දැන් සැලසුම් කරා ඇත්තට මේ වැඩසටහන් මාලාවේ සිද්ධ කරන්න. නමුත් කෙසේ හෝ අපිට අවසන් කරන්න බැරි වුණා. අපි ඊට අදාළ වැඩසටහනක් සංවිධානය කරලා කතා කරන්න. රවි මහත්මයා මට අපිට පේන විදිහට ප්‍රශ්න අවසන් වගේ අපිට දැනෙනවා ප්‍රශ්න අවසන් වගේ සනත් මහත්මයා එහෙමනම් මේ අපි අවසන් කරමුනේ. අපි අවසන් කරන්න සූදානම්. හොඳයි අද දවසේදී අපි කතා කළේ සනත් මහත්මයාත් එක්ක මේ අපි කතා කරපු කාල සීමාව තුල කියු ගැටලු පිළිබඳවයි අපි සාකච්ඡා කරමින් සිටියේ. ඉතින් අපි දන්නවා ගොඩාක් ඔබට ප්‍රායෝගික ගැටලු ඇතිලා තියෙනවා. ඒකම ඔබට දැනෙන්නේ නැති මේ සනත් මහත්මයා එක්ක කතා කරනකොට සනත් මහත්මයා සියලු දේවල් සම්පූර්ණ කරනවා. ඒ කියන්නේ ඔහුට ඊටාම ප්‍රායෝගික දැනුමක් තියෙනවා. මෙන්න මේ කටයුතු කරගෙන යනකොට කොයි ආකාරයෙන්ද ඒවා निराකරණය කරගන්න එක පිළිබඳව. ඉතින් අපිට අද ඊටාම සතුටුදායක දවසක් වෙනවා. මොකද හේතුව මේ ගැටලු ඇති වෙන මොහොතේම විසඳා ගැනීමට හැකියාව ලැබෙන නිසා. හැබැයි අපි අද දවසේදී සූදානම්ින් හිටියේ අපේ කුළුබඩු අපනයනය කරනකොට මේ ශාක නිරෝධායන සහතික ලබා ගැනීම පිළිබඳව අද අපි කතා කරන්න සූදානම් හිටියේ ආචාර්ය WART වික්‍රමරත්න මහතා අතිරේක අධ්‍යක්ෂ ජාතික ශාක නිරෝධායන සේවය සමග. නමුත් එතුමාට ඊටාම අසනීප තත්ත්වයෙන් පසු වෙන නිසා අපි එතුමාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන අපේ කුෂාරම දෙපාර්තමේන්තුව වෙනුවෙන් පුහුණු මධ්‍යස්ථානය වෙනුවෙන් ඒ වගේම අපිත් එක්ක මේ අසන්නන් වෙනුවෙන් අපි එතුමාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන අපි ලබන බ්‍රහස්පතින්දා 28 වෙනිදා අපි නැවතත් මේ විදිහටම 9:30ට පෙරවරු
එතුමාව සම්බන්ධ කිරීමට උත්සාහයක් කරනවා. අපි පොරොන්දු වෙන දාට එතුමා නිරෝගී වෙලා ඉදී එතුමා විතර සම්බන්ධ කරගමු. ඒකම දැනට මම දැක්කා තව ගැටලුවක් යෝජනාවක් ඉදිරිපත් කරලා තිබුණා පැකින් පිළිබඳව තාක්ෂණික කරුණු කතා කරමුද කියලා. හොඳයි අපි මම හිතනවා දැන් අපි දැන් අතරම තාක්ෂණික කරුණු වලම නෙමෙයි කතා කරේ අපි මේ ගබඩාකරණයේ සම්බන්ධයෙන්. නමුත් අපි ඇසුරුම් ගැන ලොකු තාක්ෂණික කරුණු ගොඩක් තියෙනවා. කොයි වගේ මැටීරියල්ද ගන්න ඕනේ ඩබල් ලේයර්ද සිංගල් ලේයර්ද ඇලුමිනියම් කෝටඩ් එකද මේ වගේ ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. ඉතින් මේ පිළිබඳවත් කතා කරන්නට මම උත්සාහයක් ගන්නම්. මට ලබන සතියේදී කියන්න පුළුවන් අපිට එහෙම වැඩසටහනක් අපි අතුරු කරනවද කොහොමද කියන එක සම්බන්ධයෙන් මම උත්සාහ කරන්නම් කියන දේ තමයි ඔබට කියන්නට තියෙන්නේ. ඉතින් අද දවසේදී අපි වැඩසටහන මෙසේ නිමා කරන්නටයි සූදානම් වෙන්නේ. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක අපනයන ක්‍රමවේදය පිළිබඳව අපි කතා කරේ. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිරතුරුවම සූදානමින් ඉන්නවා. ඔබ හොඳ අපනයනකරුවෙක් බවට පත් කරන්න. හැබැයි මට පසුගිය කාල වකවානුව තුල ආපු දුරකථන ඇමතුම් වලින් ලැබුණේ මේ අපගේ Facebook ගිණුම සහ අනිකුත් ඒ ගිණුම් පරීක්ෂා කරලා අධ්‍යයනය කරනවා අපේ බොහෝ අය. ඉතින් එතනදී ඉන්නවා මේ අපනයනය කරන්නට මට්ටමට නොවුනත් ඊට චුට්ටක් අඩු මට්ටමට වෙන්න පුළුවන්. ඒ කියන්නේ තමන් ව්‍යාපාරයක් කරගෙන යන්න හෝ තාම පටන් ගන්න නැති කට්ටිය. ඉතින් ඔබට හැකියාවක් තියෙනවා ඔබ ඍජුවම අපනයනකරුවෙක් බවට පත් වෙන ගැන අපිට සතුටුයි. හැබැයි මේ වැඩසටහන තුලදී මම කියන්නට කැමතියි ඔබ කැමති නම් අපනයන කෘෂිකර්ම ශාස්ත්‍රයට අදාළ කියන්නේ ගම්මිරිස් කරාබු සාධිකා එනසල් මේ අපේ භෝග සම්බන්ධයෙන් කුමන ශාස්ත්‍රයක රැකියාවකට එහෙම නැත්නම් කුමන හෝ ශාස්ත්‍රයක ව්‍යාපාරික කටයුත්තක් ආරම්භ කරන්න සූදානම් නම් ඒ සඳහා අපි උදව් කරන්න සූදානම්. ඉතින්දි කියන්න තියෙන පළවෙනිම කාරණාව තමයි ඔබ ඉස්සෙල්ලා හොඳින් සැලසුම් කරන්න. ඔබේ මනසින් මේ ගොඩනගන්න. ඔබට ව්‍යාපාරිකයෙක් විදිහට මේ කැපවීම කරන්න පුළුවන්ද? ව්‍යාපාරිකයෙක් කියලා කිව්වහම පුද්ගලික අංශයක වැඩ කරන කෙනෙක් වගේ නෙමෙයි රජයේ සේවක කරන කෙනෙක් අය වගේ නෙමෙයි අපි එතෙන්දි කියන්නේ පැය 24ම දවස් 7ම පැය 24ම දවස් 7ම එවැනි කැපකිරීමක් කරන්නට සෝදානමින් ඉන්න ඔබට හොඳ ව්‍යාපාරිකයෙක් වීමේ අවස්ථාවක් තියෙනවා. ඒ නිසා ඔබ පළමුව තෝරා ගන්න ඔබ සුදුසුද ව්‍යාපාරයක් කරන්න. මට ඒ කැපකිරීම කරන්න පුළුවන්ද? මට ඒ හැකියාව තියෙනවද? මුදල් ගැන හිතන්න එපා. මුදල් කියන්නේ ඒකට අවශ්‍ය එක්තරා දෙයක් විතරයි. මුදල් අවශ්‍ය වෙයි, ඉඩකඩ ඕන වෙයි, පහසුකම් දී ඔබ ඉන්න පළාත ඒ සියල්ල බලපානවා මම නැහැ කියන්නේ නැහැ. හැබැයි ඔබට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා ඔබ සූදානම්ද කියන එක. ඔබ සූදානම් නම් තමයි ඔබට හොඳ ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන් වෙන්නේ. හොඳ අපනයනකරුවෙක් වෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඔබට හිතෙනවා නම් මම ව්‍යාපාරයක් කරන්න ඕනේ කියලා ඉස්සෙල්ලාම ඔබ ගැන ස්වයං අධ්‍යයනයක් කරන්න. ඔබට ගැටලුවක් ආවහම ඔබ ඒකට මුහුණ දෙන්නේ කොහොමද? ඔබ ඒක කඩාගෙන ඉස්සරහට කොහොම හරි යනවද? ඔබ යමක් ආරම්භ කරාට පස්සේ කොච්චර කාලයක් ඔබට ඒක අල්ලගෙන ඉන්න පුළුවන්ද? හරි මේ වෙනකොට ඔබේ තියෙන අවශ්‍යතාවය ඒ ගැන කල්පනා කරලා ඔබ ශක්තිමත් පුද්ගලයෙක් නම් පැය 24ම දවස් 7ම ඔබට කැප කරන්නට ඔබ සූදානම් නම් ඔබට හොඳ ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්. එහෙමනම් ඔබ කියන්නේ මේ ආරම්භ කරන්න. අර ගොඩක් ආයතන වලට යන්න ඕනේ. ඒ කටයුතු තියෙනවා තමයි. ඒ විදිහ තමයි ශ්‍රී ලංකාවේ අපරාධ ක්‍රමවේදය ගැන අපි කතා කරන්නේ. ඒ ක්‍රමවේදය තුළ ඔය සියල්ල අන්තර්ගතයි. ඉතින් ඒ දේවල් ඔබට කරන්න වෙනවා. ඒවට සූදානම් වෙන්න ඕනේ. ඒ නිසා ඒක හෝ ඔබ ඒ සම්බන්ධ යම් ව්‍යාපාරයක් හරි ආරම්භ කරනවා නම් ඔබ ගැන අධ්‍යයනය කරලා ඔබ ඒකට සූදානම් නම් මම කියන්නේ හිතා ඉන්න එපා, කල් අරින්න එපා. ඔබේ වැඩේ ආරම්භ කරන්න. ඔබ වැඩේ ආරම්භ කරොත් ඔබ පටන් ගත්තොත් ඔබ පියවර 1000 ගන්නත් තිබ්බහා සමානයි. ඔබ දන්නවා පළවෙනි අඩිය තියන්න තමයි ඊටාම අමාරු. පළවෙනි අඩිය තමයි ටිකක් උස වැඩි. ඔබට විදින්න අවුරුද්දක් එකමාරක් ගත වේවි. ඉතින් මේ අවුරුදු එකමාරක් ඔබට ඇවිදින්න ගත වුණාට පස්සේ ඊට පස්සේ ඔබ ඇවිදින්න පටන් ගන්නවා. පටන් ගත්තට පස්සේ මේ වෙනකන් ඔබ අවුරුදු ගාණක් ඇවිදලා තියෙනවා. නේද? අවුරුදු ගාණක් ඇවිදලා තියෙනවා. ඒ නිසා පළවෙනි අඩිය තමයි අමාරු. පළවෙනි අඩිය තියන්න කලින් ඔබ හොඳට කල්පනා කරන්න, සැලසුම් කරන්න. ඒක ඔබට පුළුවන් කියන තහවුරු ලබා ගන්න. ඊට පස්සේ පළවෙනි අඩිය තියන්න. පළවෙනි අඩිය හරියට තිබ්බනම් ඔබ ආපහුස්සට එන්නේ නැහැ. ඒ නිසා ඔබ හොඳ ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්. අපිට සතුටුයි ඔබ අපිත් එක්ක මේ වෙනකොට සම්බන්ධ වෙලා හොඳ ඉහළ තැන් වලට ඇවිල්ලා ඉන්න හොඳ ඇචීව්මන්ට් අරගෙන තියෙනවා. ඉතින් අපිට ඒ ගැන සන්තෝෂයි. අද දවසේදී වැඩසටහන නිමා කරන්නට මතක් කරනවා මේ සියලු දේවල් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගෙන එන්නේ. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට වසර 50ක් පිරීම නිමිත්තේ අපි බොහෝ දේවල් කරගෙන ආවා. නමුත් නවුම් අත්දැකීම් ඔබට එකතු කරමින් නැවුම් විදිහට නව්‍යතාවයන් එක් කරමින් අපි මේ වැඩසටහන කරගෙන යනවා. මේ වසර තුලදී සහ ඉදිරියට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඉතාම සතුටින් සමරන්නේ මේ අපේ වසර 50ක ජීවිත කාලය. ඉතින් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් APP දිස්නා මෙනවිය ඒ වගේම අධ්‍යක්ෂ සංවර්ධන ජනක ලින්දර මහතා මේ කටයුතු වලට ඉතාම මැනවින් අපිට සහයෝගය ලබා දෙනවා. අරුණ දිසානායක මහතා සංවේදන අංශයේ මෙහෙයවමින් ඒ කටයුතු වලට සහාය දෙනවා. මේ වෙලාවෙත් ජයතිලක මහතා
Zoom ඔස්සේ අපි ඔබව සම්බන්ධ කරමින් ඉන්නවා. අපේ ලසන්ත අබේරත්න මහත්මයා Facebook ඔස්සේ සජීවීව ඔබ අපව සම්බන්ධ කරමින් ඒ අවශ්‍ය තොරතුරු මේ වෙලාවේ ඔබට සජීවීව ඉදිරිපත් කරන්න ලසන්ත අබේරත්න මහතා. ඒකම සේවා සංස්කරණ පුහුණු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩිලාන් ලක්ෂ්මන් මහතා මේ වෙලාවේ අනිත් පැත්තෙන් සම්බන්ධ වෙලා මේ සියල්ල අධ්‍යයනය කරමින් පවතිනවා. ඉතින් මම ගැනත් මතක් කරන්න මම අපරාධ ක්‍රියා දෙපාර්තමේන්තුවේ මාතලේ සේවා සංස්කරණ පුහුණු මධ්‍යස්ථානයේ පුහුණු කිරීම නිලධාරී රවි ජයසූරිය. ඉතින් අපි සියලු දෙනාම එකතු වෙලා තමයි මේ කටයුත්ත කරගෙන යන්නේ. ඒ එකම මේ නම් නොකියුණු සියලු දෙනාම මේකට සම්බන්ධයි. විශේෂයෙන්ම මතක් කරන්න කැමති ව්‍යාපාර ප්‍රවර්ධනාංශයේ අපගේ ප්‍රධාන පුහුණු උපදේශකතුමා ඔබත් එක්ක මේ වෙලාවේ සජීවීව සම්බන්ධ වෙන සනත් බණ්ඩාරම හේරත් මහතා එතුමා ඊටාම වටිනා සම්පතක් අපේ දෙපාර්තමේන්තුවට විවිධ ආයතනවල සේවය කරලා ඒ ආයතනවල තියෙන අත්දැකීම් උකහාගෙන ජීවිතේ හොඳම කාලය සරණමය කාලය අපේ ක්ෂේත්‍ර දෙපාර්තමේන්තුවත් එක්ක ගත කරමින් දැන් අපේ පාර්ශ්වකරුවන්ට අවශ්‍ය සේවාව ලබා දෙමින් ඉන්නවා. එහෙමනම් අද දවසේ අපි වැඩසටහන නිමා කරන්නටයි සූදානම් වෙන්නේ. මේ වැඩසටහන තුල ඔබට ඉදිරිපත් කළ ව්‍යාපාර ප්‍රවර්ධනාංශයේ දුරකථන අංකය මම නැවතත් මතක් කරන්නම් 0.81 207යි 90යි 90 0.81 207යි 90යි 90 ඒකම 0.71යි 60යි 99යි 99යි 0.71යි 60යි 99යි 99යි 0 මේ දුරකථන ඔස්සේ ඔබට සම්බන්ධ කරගන්න පුළුවන් සනත් බණ්ඩාර හේරත් මහත්මයාව ඔබේ තියෙන ගැටලු පුද්ගලික වශයෙන් කතා කළ යුතු ගැටලු ඔබට කතා කරන්න පුළුවන් සනත් මහත්මයාත් එක්ක. එහෙනම් අද දවසේදී අපි නිමා කරන්නට සූදානම් වෙන්නේ ශ්‍රී ලංකාවට ඩොලර් ගෙන එන වැඩසටහනේදී ශ්‍රී ලංකාවට ඩොලර් ගෙන ඒම සඳහා අපේ කුෂ්කර්ම දෙපාර්තමේන්තුව දරන මේ වෑයමට ඔබ සම්බන්ධ වෙනවා. ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඔබ තමයි අපේ ශක්තිය. අපිට අවශ්‍ය වෙන්නේ ඔබ වැනි පුද්ගලයන්. ඔබ තනියම ඔබේ ව්‍යාපාරය සංවර්ධනය කරගන්න, වර්ධනය කරගන්න. වර්ධනය සහ සංවර්ධනය කියන්නේ දෙකක්. වර්ධනය කියන්නේ වැඩි වෙනවා. සංවර්ධනය කියන්නේ සංවර්ධනය වුණාම නැවත එන පසුබැස්මක් නෑ. අකණ්ඩ සංවර්ධනයක්. සංවර්ධනය කියලා කියන්නේ ඒක එතනට ගියාට පස්සේ ආපහු අඩුවීමක් නෑ. ඒ නිසා ඔබ ඔබේ ව්‍යාපාරය සංවර්ධනය කරගන්න. ඔබ පුද්ගලිකව ඔබේ ව්‍යාපාරය සංවර්ධනය කරගන්නවා කියන්නේ ඔබ තනි පුද්ගලයන් විදිහට සැලකුවාම අපේ රට මේ රට සංවර්ධනය වෙනවා. එහෙනම් මේ රට ඩොලර් ගැටලු වලින් මිදිලා ආසියාව විතරක් නෙමෙයි ලෝකයේම සංවර්ධිත රටක් බවට පත් කරන්නයි මේ සූදානම් වෙන්නේ. ඒ සඳහා ව්‍යාපාරික ඔබ දක්වන සහයෝගය ඔබේ කැපවීම රටක් විදියට අපි ඔබට ණය ගැති අපි ආඩම්බර වෙනවා. තවදුරටත් රාජ්‍ය සේවයේ ඉන්න අපි ඔබගේ ව්‍යාපාර කටයුතු දියුණු වෙන්නට ප්‍රාර්ථනා කරමින් අද දවසේදී ඔබේ සමග ගන්නවා. සියලු දෙනාටම ආයුබෝවන්.